අයිබෝන් දුවේ පුතේ අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා අපේ වර්ගඵලය කියලා තියෙන පාඩම 20 පාඩම තමයි වර්ගඵලය කියලා කියන්නේ. ලියා ගන්න පුතේ මාතෘකාවක් එහෙනම් වර්ගඵලය කියලා 20 වෙනි පාඩම වර්ගඵලය. හරි. මෙන්න මේ වර්ගඵලය කියන පාඩම පුතේ අපි 6 වසර 7 වසරෙත් ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ 8 වසරට එද්දී වර්ගඵලයේ කොටසට අලුතෙන් එකතු වෙලා තියෙනවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන හැටි ඉගෙන ගන්න තියෙනවා අපිට අලුතෙන්. එතකොට අපි මේ වෙනකන් සමචතුරස්‍රයක වර්ගඵලයේ ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය සහ සමචතුරස්‍ර ඍජුකෝණාශ්‍ර අඩංගු වෙලා සංයුක්ත තල රූප හැදිලා අන්නේ සංයුක්ත තල රූප වල වර්ගඵලය හොයන ආකාරය දක්වා අපි මේ වෙද්දී ඉගෙනගෙන තියෙනවා. හරි අපි ඒ ඔක්කොම ආපහු මතක් කරගමු. මොකද ඍජුකෝණාශ්‍රය සහ සමචතුරාශ්‍රය එකතු වෙලා හැදිච්ච සංයුක්ත තල රූප වල වර්ගඵලය හොයන විදිහටම සහ ඒ වර්ගඵලය හොයපු විදිහටම අපිට ඊළඟට හම්බෙන ගණන් වලත් ඒ කියන්නේ ත්‍රිකෝණයක් තිබ්බත් ඒක සංයුක්ත රූපයක් වුණාම ඒ වගේ වර්ගඵලය හොයන්නත් මේ හා සම්බන්ධම ආකාර තමයි තියෙන්නේ. ඒ හින්දා අපි පළවෙනියටම 7 වසරේ වගේ අපි ඉගෙන ගත්ත වර්ගඵලය කියන පාඩමේ කොටස් ටික මතක් කරගෙන ඉමු. එහෙමනම් ලියන්න පුතේ මෙන්න මෙහෙම අනුමාත්‍රිකාවක් වර්ගඵලයේ මනින ඒකක. අපි ඉස්සෙල්ලා කොහොමද මේ වර්ග ඒකකේ හැදුනේ කියලා එතන ඉඳලම මේ වැඩේ පටන් ගමු. ලියන්න පුතේ එහෙනම් අනුමාත්‍රිකාව වර්ගඵලයේ මනින ඒකක. මම මේ වර්ගඵලයේ මනින ඒකක කියන අනුමාත්‍රිකාව යටතේම ඔයාලට කියලා දෙන්නම් මොකද්ද වර්ගඵලය කියන්නේ කියන එක ආපහු චුට්ටක් මතක් කරලා දෙන්න. පුතේ අපි ගත්තොත් මෙන්න මේ වගේ අපි හිතමු මේ මම කළු පාටින් ඇඳලා තියෙන්නේ දැන්වීම් පුවරුවක් කියලා අපි හිතමු. එහෙම නැතුව මම මේ සුදු පාට බෝඩ් එකම ගන්නත් පුළුවන් මට. හැබැයි මම මේ සුදු පාට බෝඩ් එකෙන් කොටසක් වෙන් කරගත්තා දැන්වීම් පුවරුවකට. එතකොට පුතේ ඔයාලට පේන මෙන්න මේ වයිට් බෝඩ් එකකින් යම්කිසි ඉඩ ප්‍රමාණයක් මම මේ ඍජුකෝණාශ්‍රය සඳහා වෙන් කරගෙන තියෙනවා. යම්කිසි ඉඩ ප්‍රමාණයක් මේ ඍජුකෝණාශ්‍රය සඳහා වෙන් කරගෙන තියෙනවා. එතකොට අපි වර්ගඵලය කියලා හඳුන්වන දේෙන් කියවෙන්නේ කිසියම් පෘෂ්ඨයක් මත යම්කිසි තල රූපයක් ලබා ගන්නා ඉඩ ප්‍රමාණය සංවෘත තල රූපයක් ලබා ගන්නා ඉඩ ප්‍රමාණයට අපි කියනවා ඒ රූපේ වර්ගඵලය කියලා. එතකොට පුතේ මේ වර්ගඵලය කියන මිනුම අපිට අතට ගන්න බෑ. දැන් මේ මම ඇඳලා තියෙන ඍජුකෝණාශ්‍රාකාර දැන්වීම් පුවරුවේ වර්ගඵලය අපිට ගණනය කරන්න පුළුවන්. හැබැයි මේ තල රූපයවත් අපිට මේක අතට ගන්න බෑ. මේ ඍජුකෝණාශ්‍රාකාර තල රූපයවත් වර්ගඵලය කියන එක කොයි වගේද කියලා අපිට අතගාලා බලන්න බෑ. එතකොට ඒක සංඛ්‍යාත්මක අගයක්. එහෙමනම් වර්ගඵලය කියලා කියන්නේ යම්කිසි තලයකින් ඒ කියන්නේ මේ බෝඩ් එක කියන තලය කියලා අපි හිතුවොත් අන්නේ තලයේ මේ ඍජුකෝණාශ්‍රය ලබාගෙන තියෙන ඉඩ ප්‍රමාණයට අපි කියනවා මේ ඍජුකෝණාශ්‍රයේ පෘෂ්ඨ වර්ගඵලය කියලා. මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලය කියලා අපි කියනවා. එහෙමනම් අපි ඉස්සෙල්ලා ඒක ලියලමු මෙන්න මෙහෙම. ලියන්න පුතේ යටින් කිසියම් තල පෘෂ්ඨයක් මත කිසියම් තල පෘෂ්ඨයක් මත කිසියම් තල පෘෂ්ඨයක් මත තල රූපයක් ලබා ගන්නා ඉඩ ප්‍රමාණය තල රූපයක් ලබා ගන්නා ඉඩ ප්‍රමාණය එම තල රූපයේ වර්ගඵලය ලෙස හඳුන්වනු ලබයි. එම තල රූපයේ වර්ගඵලය ලෙස හඳුන්වනු ලබයි. අපි හිතලා බලුවොත් පුතේ මේ වර්ගඵලය කියන එක අපේ ප්‍රායෝගික ජීවිතයට වැදගත් වෙන්නේ කොයි අවස්ථාවලද කියලා. දැන් ගොඩක් තියෙන ප්‍රශ්න තමයි මේ ළමයි පාඩම්ම ඉගෙන ගන්නවා. හැබැයි මේකෙන් අපේ ප්‍රායෝගික භාවිත තියෙනවද? ඒ මොනවද? අපිට එදිනෙදා ජීවිතයේදී මේ වර්ගඵලය කියන එක මොන වගේ අවස්ථාවලටද යොදා ගන්න පුළුවන්? අන්න ඒවා මොකුත් දන්නේ නැහැ. එහෙනම් පුතේ අපි ඒවත් චුට්ටක් ඉගෙන ගන්න ඕන. අපි නිකමට හිතුවොත් අපේ ගෙදරක ගෙබිම, ඒ කියන්නේ අපි හිතමු අපේ කාමරය කියලා.
අපේ කාමරයට අපිට ඕන වෙලා තියෙනවා ටයිල් අල්ලගන්න. එහෙමනම් අපි ටයිල් ගේන්න කලින් මේ කාමරයේ පෘෂ්ඨ වර්ගඵලය, ඒ කියන්නේ අපේ කාමරයේ බිම වර්ගඵලය මැනගන්න ඕන. මොකද එහෙම වර්ගඵලය මැනගත්තාම අපිට ගිහිල්ලා ඒ ප්‍රමාණයට සරිලන ටයිල් අරන් එන්න පුළුවන්. එහෙමනම් ඒක එක අවස්ථාවක් අපේ එදිනදා ජීවිතයේදී මේ වර්ගඵලය කියන දේ යොදා ගන්න එක අවස්ථාවක්. ඒ වගේ තව ගොඩක් අපිට පොඩි අපි හිතමු මෙන්න මෙහෙම අපිට අපේ බිත්තියේ මොකක් හරි ස්ටිකරයක් අලව ගන්න ඕන. අපි හිතමු මොකක් හරි රූපයක් කියලා. එතකොට මේ රූපය අලව ගන්න කොටසේ වර්ගඵලය අපිට හොයා ගන්න ඕන. අපි මේ බිත්තිය අලවනවා සුජුකෝණාශ්‍රාකාර හැඩයක්. එතකොට මේ සුජුකෝණාශ්‍රාකාර හැඩය අපි කොච්චර ලොකු ස්ටිකරයක් ගේන්න ඕනද? අන්න ඒ වගේ අපිට එදිනදා ජීවිතයේදී ගොඩක් අවස්ථාවලදී මේ වර්ගඵලය කියන දේ උවමනා වෙනවා. එතනින් එහාට අපි ගියොත් එහෙම අපි නිකමට හිතමු අපේ ගෙදර මිදුලට අපිට අර ලස්සන තනකොළ වවන්න ඕන වෙලා තියෙනවා. එතකොට අපිට ඒ තනකොළ ගේන්න ඒ තනකොළ විකුණන කෙනා කියනවා අපිට මිදුලේ වර්ගඵලය මැනගෙන එන්න කියලා. එහෙනම් අපි දැනගෙන ඉන්න ඕනේ මිදුලේ වර්ගඵලය කොහොමද මැනගන්නේ කියන එක. එහෙනම් අන්න ඒ වගේ ප්‍රායෝගික අවස්ථාවලට අපිට වර්ගඵලය කියන එක යොදා ගන්න පුළුවන්. අපි ඒ වගේ උදාහරණ තියෙන ගණන් කීපයකුත් ඉස්සරහට හදලා බලමු. හරි. එහෙමනම් අපි මෙන්න මේ වර්ගඵලය කියන කෙනා මනින්න ඒකකයක් හදා ගන්නවා. මොකද අපිට මේ මිනුම මනින්න ඒකකයක් ඕනේ. එහෙනම් අපි මේ වර්ගඵලය කියන මිනුම මනින්න ඒකකයක් හදා ගන්නවා. පැත්තක දිග සෙන්ටිමීටර් 1 බැගින් වූ පැත්තක දිග සෙන්ටිමීටර් 1 බැගින් වූ සමචතුරස්‍රයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 1යි කියලා අපි මිනුමක් හදා ගන්නවා. එහෙනම් මෙන්න මේ පැත්තක දිග සෙන්ටිමීටර් 1 බැගින් වෙච්ච සමචතුරස්‍රයක් ලබා ගන්නා ඉඩ ප්‍රමාණය, එහෙම නැත්නම් මේ සමචතුරස්‍රයේ පෘෂ්ඨ වර්ගඵලය අපි කියනවා වර්ග සෙන්ටිමීටර් 1ක් කියලා. හරි. එහෙනම් අපි මෙන්න මේ වගේ සමචතුරස්‍රයක් ඇඳගමු පොඩි එකක්. ඒකේ පැත්තක දිග සෙන්ටිමීටර් 1යි කියලා ලකුණු කරගන්න. යටින් ලියන්න මෙයාගේ වර්ගඵලය සමානයි වර්ග සෙන්ටිමීටර 1යි. වර්ග සෙන්ටිමීටර 1යි. අපි මේ වර්ග සෙන්ටිමීටර කියන එක නා හැදුනේ කොහොමද කියලා ඉස්සරහදී කතා කරමු. හරි. ලියා ගන්න එහෙනම් මෙන්න මේක ඇඳලා වර්ගඵලය සමානයි වර්ග සෙන්ටිමීටර 1යි. මේක පුතේ ලොකුවට අඳින්න එපා. අර ඔයාලගේ පොතේ කොටු දෙයක් වගේ එන්න අඳින්න. ඒතකොට සෙන්ටිමීටර එකට ආසන්න ගාණක් එනවනේ. දැන් අපේ ඔළුවේ තියෙන්න ඕනේ පුතේ සෙන්ටිමීටරයක් කියන්නේ කොච්චර ලොකු දිගක්ද කියන එක. ඒක සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. දැන් කවුරු හරි කියවොත් එහෙම සෙන්ටිමීටරයක් කියන්නේ කොච්චරක්ද කියලා අපෙන් අහුවොත් මේ අඩු රෝල නැති වුණත් අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ වගේ මේ චූටි ප්‍රමාණයක්. මේ පොඩි ප්‍රමාණයක් තමයි සෙන්ටිමීටරයක් කියන්නේ කියලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව සෙන්ටිමීටරයක් කියන්නේ මෙච්චරක් විතරයක් එහෙම කියලා හිතාගෙන ඉන්න එපා. ඒව ගැන පොඩි අවබෝධයක්. ඒකට අපි කියනවා ගණිතය පිළිබඳ අවබෝධයක් තියාගන්න ඕනේ. මේ මිනුම් පිළිබඳ පොඩි අවබෝධයක් තියාගන්න. එහෙමනම් අන්න ඒ වගේ චූටි කොටුවක් පැත්තක දිග සෙන්ටිමීටර් 1 බැගින් වෙච්ච පොඩි කොටුවක් ලබා ගන්න ඉඩ ප්‍රමාණය යාගේ වර්ගඵලය අපි කියනවා වර්ග සෙන්ටිමීටර් 1ක් කියලා. පුතේ උදාහරණයක් විදිහට මම ගත්තොත් පැත්තක දිග සෙන්ටිමීටර් 4ක් වෙච්ච පළල සෙන්ටිමීටර් 3ක් වෙච්ච ඍජු කෝණාශ්‍රයක්. දැන් මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයා ගන්න ඕනේ අපිට. දැන් ඔයාලා එකපාරටම කියනවා හරි ඉතින් ඕකේ දිග පළල ගුණ කරලා අපිට මෙයාගේ වර්ගඵලය හොයා ගන්න පුළුවන් නේ. ඔව් පුතේ ඒක හොයා ගන්න පුළුවන්. හැබැයි මම මේ ඔයාලට ඒ සූත්‍ර අපි දන්නේ නැහැ කියලා හිතාගෙන උගන්වන්නේ. තාම අපි දන්නේ නැහැ මේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලයේ දිග ගුණ කිරීම පළලෙන් ලැබෙනවා කියලා. අපි ඒක ඇත්තටම ලැබෙනවද කියලා බලන්න හදන්නේ. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේ පැත්තක දිග සෙන්ටිමීටර 4ක් හා පළල සෙන්ටිමීටර 3ක් වෙච්ච සමචතුරස්‍රය ඇතුලේ මෙන්න මේ වගේ පැත්තක දිග සෙන්ටිමීටර 1 බැගින් වූ කොටු කීයක් තියනවද කියලා අපිට බලන්න පුළුවන්. එහෙමනම් අපි මෙන්න මේ දිග පැත්තේ සෙන්ටිමීටර 4ක් තියෙන හින්දා මම මේක සමාන කොටස් 4කට බෙදා ගන්නවා. සමාන කොටස් 4කට බෙදා ගන්නවා. එතකොට පුතේ මෙන්න මේ එක කොටුවක දිග අපිට එනවා සෙන්ටිමීටර 1ක් කියලා. ඒක පැහැදිලි නේද? මොකද සෙන්ටිමීටර 4ක් තිබ්බා. එහෙනම් ඒක සමාන කොටස් 4කට බෙදපුවාම මෙන්න මේ එක කොටසක්
අපිට එනවා සෙන්ටිමීටර 1යි කියලා. එක කොටසක් අපිට එනවා සෙන්ටිමීටර 1යි කියලා. එහෙමනම් මම මෙන්න මේ පළල පැත්තත් ඔය වගේම පැත්තක දිග සෙන්ටිමීටර 1 බැගින් වෙච්ච කොටු හැදෙන විදිහට මේක බෙදා ගන්නවා. දැන් ඔයාලා ඔය කොටු රූල් පොතේ අඳිද්දි මේක ලස්සනට අඳින්න. හරි. එහෙමනම් දැන් මෙන්න මේ පැත්තත් සෙන්ටිමීටර 1ක් කියන පොඩි සමචතුරස්‍ර අපිට හම්බෙලා තියෙනවා. එතකොට පුතේ මේ අපි වර්ග සෙන්ටිමීටර 1යි කියලා ගත්ත කොටුවක් නේද මෙතන හැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ. අන්න ඒ වගේ සමචතුරස්‍රයක් තමයි මෙතනත් හැදිලා තියෙන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මෙයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1යි කියලා. එහෙනම් මම මේක ලියනවා මෙයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1යි. මොකද එයාගේ හේතුව අපි දන්නවා පැත්තක දිග සෙන්ටිමීටර 1 බැගින් තියෙන සමචතුරස්‍රයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1යි කියලා අපි ඒකකයක් කලින් හදාගත්තා. එහෙමනම් මෙන්න මේ පුංචි කොටුවක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1ක් වෙද්දී ඒ වගේ කොටු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක් මේ සමචතුරස්‍රය ඇතුලේ තියෙනවා. මේ ඍජුකෝණාශ්‍රය ඇතුලේ තියෙනවා. එහෙමනම් මම මේකට නමකුත් දෙන්නම්කො මෙහෙම AB C මෙතෙන්ට C આવොත් පොඩි අවුලක් වෙනවානේ. මෙහෙම කරමු. ABCD. එහෙනම් මම ලියනවා ABCD ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි. බලන්න වර්ග සෙන්ටිමීටර 1 බැගින් වෙච්ච කොටු 12ක් අපිට මේක ඇතුලේ හම්බුණා. එහෙනම් මේ 1 බැගින් තියෙන කොටු 12ක් තියෙන හින්දා 12න් ගුණ කරා. අපිට එනවා වර්ග සෙන්ටිමීටර 12යි කියලා මෙයාගේ උත්තරයක්. එහෙනම් දැන් බලන්නකො මේක හොයාගන්න මම අර දිග ගුණ කිරීම පළල කියන සූත්‍රය කොහෙවත් පාවිච්චි කරාද? නෑ නේද? අපි මේ තාම සූත්‍රය හොයාගෙන යන ගම. තාම අපි එහෙම සූත්‍රයක් දන්නේ නෑ. එහෙනම් පුතේ දැන් ඔන්න අපි දන්නවා මේ වගේ පැත්තක දිග සෙන්ටිමීටර 4ක් පළල සෙන්ටිමීටර 3ක් වෙච්ච ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 12ක් වුණා කියලා අපි දන්නවා. හැබැයි අපිට දීලා තියෙන හැම අවස්ථාවෙම හිතන්නකෝ මේක සෙන්ටිමීටර 4ක් තිබ්බ හින්දා අපි මේක 4කට බෙදුවා. හැබැයි අපිට සෙන්ටිමීටර 40ක් විතර දීලා තියෙනවා. මොකද කරන්නේ මේක අපිට කොටස් 40කට බෙදන්න අමාරුයිනේ. නේද? පළල දීලා තියෙනවා සෙන්ටිමීටර 25ක්. එහෙනම් ඉතින් අපිට 25ක් බෙදන්න එපා. ඒක හරි අමාරු වැඩක්. ඒ බෙදලා ඊට පස්සේ අර කොටු ගණන් කරන්නත් ඕනේ. එහෙනම් ඔය එහෙම කරන්නේ නැතුව අපිට ලේසි ක්‍රමයක් අපි හොයා ගන්නවා ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න. මෙන්න මේ 12 හැදෙන්නේ කොහොමද කියලා අපි බලනවා. එහෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම සූත්‍රයක්. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය සමානයි. බලන්න මෙන්න මේ 12 හැදෙන විදිහට අපි ලියනවා දිග ගුණ කිරීම පළල කියලා. එහෙනම් දිග එනවා අපිට සෙන්ටිමීටර 4ක්. අපි ඒකකයක් එක්ක දාමු. දිග මෙයාගේ සෙන්ටිමීටර 4යි. පළල සෙන්ටිමීටර 3ක් එනවා අපිට. එහෙමනම් 4 වරක් 3 12ක් හැදෙනවා. සෙන්ටිමීටර වරක් සෙන්ටිමීටර වලින් වර්ග සෙන්ටිමීටර හැදෙනවා. ඒ කොහොමද? මතක් කරගන්නකෝ අපි දර්ශක කරපු පාඩම, දර්ශක කියලා කරපු පාඩම. මේ බලන්න. අපි 5 ගුණ කිරීම 5 කිව්වොත් මේක 5 දෙවෙනි බලය කියලා ලියව හැකියි. එහෙම නැත්නම් ඕකට අපි 5 වර්ගය කියලා කියනවා. ඊළඟට 12 ගුණ කිරීම 12 වුණොත් ඒක 12 වර්ගය කියලා ලියව හැකියි. x ගුණ කිරීම x වුණොත් මේක x වල වර්ගය කියලා ලියව හැකියි. අන්න ඒ වගේ පුතේ සෙන්ටිමීටර වරක් සෙන්ටිමීටර වුණොත් මේක වර්ග සෙන්ටිමීටර කියලා ලියව හැකියි. ඔන්න ඔහොම තමා මේ බලන්න දැන් මෙතන සෙන්ටිමීටර වරක් සෙන්ටිමීටර එකක් තියෙනවා. අන්න එහෙම සෙන්ටිමීටරේ වරක් සෙන්ටිමීටරේ ගුණ වෙලා තමා සෙන්ටිමීටර වල දෙවෙනි බලය හැදුනේ. ඒකට අපි කියනවා ඕනෑම එකක දෙවෙනි බලයට වර්ගය කියලා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි පුතේ වර්ග ඒකක වලින් වර්ගඵලය මනිනවා කියලා අපි හදාගත්තේ. පැහැදිලිද? ඔන්න දැන් මම ඔතනදී ඔයාලට කියලා දුන්නා කොහොමද වර්ග සෙන්ටිමීටර හැදුනේ කියලාත් කියලා දුන්නා. හරි. එහෙමනම් මෙන්න මේ ඍජුකෝණාශ්‍රය මේ උදාහරණය මේ විදිහට ලියාගෙන මේකට යටින් මෙන්න මේක ලියලා කොටුවක් දාගන්න.
මේ උඩේ කෝඩ් නෑ නිල් පාටින් ලියලා තියෙන කෝඩේ නෑ ඒක අර වර්ග හැදෙන හැටි කියලා දෙන්න ලිව්වේ. පැහැදිලි නේද පුතේ? ලියන්නේ මෙතන ඉඳලා උදාහරණයක් කිව්වා මේක ඇඳා මේක ලියාගත්තා. එතකොට මේ වර්ගඵලයේ හැවිවර කොටු ගණන් කරලා මෙන්න ඕනෑම සුජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න අපි සූත්‍රයක් හදාගත්තා. දිග ගුණ කිරීම පළල කියලා. ඒ සූත්‍රයෙන් අපි පෙන්නුවා කොහොමද වර්ග සෙන්ටිමීටර හැදුනේ කියලාත්. හරි. ලියා ගන්න පුතේ. මේක මෙහෙම ලියුවා මේක ලියාගත්තා. ඒකට යටි ලියලා කොටුවක් දාගන්න. හරි. එහෙමනම් පුතේ ලියන්න වෙලා මදි නම් වීඩියෝ එක නතර කරලා හරි ලියා ගන්න. මම ඊටු ටික කරගෙන යන්නම්. මොකද මේ පාඩම ටිකක් දිග පාඩමක්. හැබැයි පාඩම දිග වුණාට පාඩම අමාරු නෑ. පාඩම දිගයි කියන එකෙන් අදහස් වෙන්නේ අමාරුයි කියන එක නෙමෙයි. හරි. දැන් එහෙනම් අපි දන්නවා සුජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න දිග ගුණ කිරීම පළලෙන් පුළුවන් කියලා. ඒ වගේම සමචතුරාශ්‍රයක් ගත්තත් ඒකෙත් අපිට දිග සහ පළල කියලා වෙනම පාද දෙකක් නොතිබුණත් අපිට දිග ගුණ කිරීම පළල කියලාම අරගෙන එයාගේ වර්ගඵලය හොයන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පැත්තක දිග වරක් පැත්තක දිග කියලා ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ කොහොම ගත්තත්. එහෙනම් පුතේ අපේ තරුවක් දාලා ලියමු. ලියන්න සමචතුරාශ්‍රයක වර්ගඵලය. සමචතුරාශ්‍රයක වර්ගඵලය. හරි. ලියලා පොඩි සමචතුරාශ්‍රයක් අඳින්න පුතේ පැත්තක දිග අපි මේකට පොදු එකක් ගමු. පස්සේ අපි උදාහරණ කතා කරමු. දැනට අපි පොදු එකක් ගමු. මෙහෙම පාද හතර දිගින් සමානයි කියලා දාගන්න. එතකොටනේ සමචතුරාශ්‍රයක් වෙන්නේ. මෙයාගේ පැත්තක දිග සිම්පල් A කියලා දාගන්න. හරි. යටේ ලියන්න එහෙනම් වර්ගඵලය සමානයි. ඕනනම් පුතේ පැත්තක දිග වරක් පැත්තක දිග කියලා ලීවට ගැටලුවක් නැහැ. නැත්තම් දිග ගුණ කිරීම පළල කියලා ලීවට ගැටලුවකුත් නැහැ. එහෙනම් මෙයාගේ දිග කියන කෙනත් සිම්පල් A, පළල කියන කෙනත් සිම්පල් A. එතකොට අපිට මෙයාගේ වර්ගඵලය එනවා A වල වර්ගය. එහෙම නැත්නම් ඕක A වරක් A කියලා තිබ්බත් ගැටලුවක් නැහැ. මොකද මේවා මතක තියාගන්න ඕනේ නැහැ. මෙයාගේ වර්ගඵලය හොයන්න මේ දෙන්න ගුණ කරනවා කියලා විතරක් ඔළුවේ තියාගන්න ඒ ඇති. හරි. ඊළඟ තරුව දාලා ලියන්න ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය. මේවා දැන් මේ අපි 7 වසරේදී ඉගෙනගෙන තියෙන හින්දා මම මේ ඉක්මනට කරන්නේ. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය. හරි. අඳින්න එහෙනම් ඍජු කෝණාශ්‍රයක්. මෙයාගෙත් මුළු හතරම ඍජුයි. හැබැයි මෙයාගේ තියෙන විශේෂත්වය තමයි මේ සම්මුඛ පාද විතරයි දිගින් සමාන වෙන්නේ. මම මෙයාගේ පළල B කියලා ගන්නම්, දිග A කියලා ගන්නම්. හරි. එහෙනම් මේක යටින් මට ලියන්න ඉඩ මදි හින්දා මම මේ පැත්තේ ලියනවා. ඔයාලා මේකට යටින්ම ලියා ගන්න. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය අපිට ගන්න පුළුවන් දිග ගුණ කිරීම පළල. දැන් මේක අපි කලිනුත් ලියවා. කමන්නේ ආයෙ පාරක් ලියනවා. එහෙනම් දිග කියන්නේ A, පළල කියන්නේ B. එහෙනම් AB වලින් අපිට මෙයාගේ වර්ගඵලය ගන්න පුළුවන්. හරි. ටක් ගාලා ලියා ගන්න ඕක. සමචතුරාශ්‍රයක වර්ගඵලය හොයන හැටි, ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන හැටි. ඔන්න දැන් අමතක වෙලා එහෙම තිබ්බනම් 7 වසර කරපුවා දැන් මතක් වෙන්න ඕනේ. මොකද දැන් ඔන්න මම වර්ගයකක හැදෙන තැන ඉඳලම කියලා දීලා තියෙනවා. එතකොට පුතේ මට අර වර්ග සෙන්ටිමීටරය හැදිච්ච තැන කියන්න බැරි වෙච්ච පොඩි කතාවක් තියෙනවා. මම ඒකත් ඔයාලා මේක අඳින ගමන් අහගෙන ඉන්න මම කියන්නම්. පුතේ වර්ග සෙන්ටිමීටර වලින් විතරක්ම නෙමෙයි අපිට වර්ගඵලයම අයින්න පුළුවන්. දැන් පැත්තක දිග මීටර එකක් දීලා තිබ්බොත් අර මීටර කෝදුව තියෙන්නේ අපිට අර ගුටි හැම කන සර්ලාගෙන් මිස්ලයි. අන්නේ මීටර කෝදුවේ දිග මීටරයක්නේ. අන්නේ තරම් දිග පැත්තක දිග තියෙන සමචතුරාශ්‍රයක් තිබ්බොත් ඒ සමචතුරාශ්‍රයේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් වර්ග මීටර 1යි කියලා. ඒකත් වර්ග මීටර 1යි කියලා ගන්න පුළුවන්. එතකොට අපි ශ්‍රී ලංකාව වගේ ටිකක් ලොකු භූමි ප්‍රමාණයක වර්ගඵලයම අයින්නවා නම් අපිට වර්ග සෙන්ටිමීටර සුදුසුත් නැහැ, වර්ග මීටර සුදුසුත් නැහැ. එහෙනම් අපි ගන්නවා වර්ග කිලෝමීටර් 65400 ගාණක් මට මතක හැටියට තියෙනවා ලංකාවේ වර්ග කිලෝමීටර්. එහෙමනම්
එතනදී අපි කරන්නේ පැත්තක දිග කිලෝමීටරයක් වෙච්ච සමචතුරස්‍ර සලකන්නේ. හිතන්න ලොකු සමචතුරස්‍රයක් එතකොට. පැත්තක දිග කිලෝමීටර එකක්. අන්න ඒ වගේ කොටු 65400 ගාණක් තියෙනවා ලංකාවේ ශ්‍රී ලංකාවේ භූමිය තුල. හරි. එතකොට වර්ගඵලය මනින්න අපිට මේ වගේ වර්ග ඒකක ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. වර්ග මිලිමීටර්, වර්ග සෙන්ටිමීටර්, වර්ග මීටර්, වර්ග කිලෝමීටර් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍ය ඔය විවහාරයේදී වර්ග අඩි එහෙමත් පාවිච්චි කරනවා. ඒවා අපේ අර සම්මත ඒකක නෙමෙයි. හරි. මේ ටික ලියාගත්ත නේද? ඊළඟට අපිට මෙන්න මේ සමචතුරාශ්‍රය සහ ඍජුකෝණාශ්‍රය ඇතුළත් වෙච්ච සංයුක්ත තල රූපවල වර්ගඵලය හොයන්නත් අපි 7 වසරේදී ඉගෙන ගත්තා. එහෙමනම් අපි මෙතනදී ඒ සංයුක්ත තල රූප කීපයක වර්ගඵලය හොයලා මේවටත් ගැලපෙන්න උදාහරණ ටිකක් අපි ඒකෙදි කරමු. ලියන්න එහෙනම් අනුමාත්‍රකාවක් ලියන්න. සමචතුරාශ්‍ර හා ඍජුකෝණාශ්‍ර ඇතුළත් සමචතුරස්‍ර හා ඍජුකෝණාශ්‍ර ඇතුළත් සංයුක්ත තල රූපවල වර්ගඵලය සංයුක්ත තල රූපවල වර්ගඵලය මම පළවෙනි උදාහරණ විදිහට ගන්නවා. දැන් මේ සංයුක්ත තල රූප හැදිලා තියෙන්නේ සමචතුරාශ්‍රය ඍජුකෝණාශ්‍රය එකතු වෙලා විතරයි. එතකොට පුතේ සමහර අවස්ථාවල සමචතුරාශ්‍ර දෙකක් තුනක් එහෙම ඕන එකක් වෙන්න පුළුවන් ඈ. අපි දැන් 8 වසරේ කොටස යටතේ ඉගෙන ගන්නවා සංයුක්ත තල රූපයේ ත්‍රිකෝණාකාර කොටස් තියෙන අවස්ථාත් අපි ඉගෙන ගන්නවා. ඒක දැන් ඉස්සරහදී අපිට පුළුවන්. එහෙමනම් මම ගන්න පළවෙනි උදාහරණය මෙන්න මෙහෙම උදාහරණයක් මම ගන්නවා මේකේ ඇඳ ගන්නකො ඔයාලා. හරි. මෙන්න මෙතන මේක සමචතුරාශ්‍රයක් තියෙන්නේ පුතේ. මේ පාද මෙයාට සමානයි. ඒ වගේම මෙතන ඍජුයි. මම මේ කොටසත් මේකටම දිගින් සමානයි කියලා කියනවා. මේ කොටසටම සමානයි කියලා කියනවා. හරි. අඳින්න පුතේ ඉක්මනට ඕක. දැන් ඔතන ඔයාලට පේනවනේ මේ මෙතන සමචතුරාශ්‍රයක් තියෙන්නේ. එහෙම මම සමචතුරාශ්‍රයක් කියලා කියන්නේ මේ පාද දෙක දිගින් සමාන හින්දා සහ අපිට මේ කොටසත් මේකටම දිගින් සමානයි මේකත් මෙතෙන්ටම සමානයි කියලා ගන්න පුළුවන් මේවා ඍජුකෝණ හින්දා. මම ඒක කියලා දෙන්නම් ඇඳලා. ඊළඟට මේකේ ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. අන්නේ සමචතුරාශ්‍රයක් සහ ඍජුකෝණාශ්‍රයක් එකිනෙක බද්ධ වෙලා හැදිලා තියෙනවා සංයුක්ත තල රූපයක්. මම මේකේ මිනුම් දෙන්නම් මේ විදිහට. මෙයා සෙන්ටිමීටර 4ක් දිගයි. මෙයා සෙන්ටිමීටර 9ක් දිගයි. මෙතන ඉඳලා මෙතෙන්ට. ඔච්චරයි මම මිනුම් දෙන්නේ. ඉක්මනට අඳින්නකෝ. හරි. බලන්න. දැන් මේ වගේ සංයුක්ත තල රූපයක් දුන්නාම අපි මේක ඇතුලේ තියෙන සමචතුරාශ්‍ර ඍජුකෝණාශ්‍ර වෙන් කරගන්න ඕනේ. ඒ සඳහා කඩඉරක් පාවිච්චි කරාට ගැටලුවක් නැහැ. එහෙමනම් කෙනෙකුට පුළුවන් ඕනනම් මේක මේ අතට වෙන් කරගන්න. එහෙම නැත්නම් තව කෙනෙකුට පුළුවන් මේක මේ අතට වෙන් කරගන්න. දැන් පුතේ කවුරු හරි මේක මේ අතට වෙන් කරොත් එයාට හම්බෙන්නේ ඍජුකෝණාශ්‍රම දෙකක්. හැබැයි අපි මේක මේ අතට වෙන් කරනවා. මොකද හේතුව එතකොට සමචතුරාශ්‍රයකුයි ඍජුකෝණාශ්‍රයකුයි දෙකක් හම්බෙන හින්දා. එහෙමනම් ඔන්න ඔය අතට වෙන් කරාට පස්සේ බලන්න මේ පාද කොටසටම මෙයත් දිගින් සමානයි. මේ කොටසටම මෙයත් සමානයි. ඊළඟට තව එකක් මේ කොටසටම මේ කොටසත් සමානයි. මොකද මේවා මේ ඍජුකෝණාශ්‍ර. ඒ ඍජුකෝණාශ්‍ර කියන එක හැංගෙන්නේ එහෙම නැත්නම් සමචතුරාශ්‍ර කියන එක හැංගෙන්නේ
මෙන්න මේ අංශක අණුවේ කෝණ වලින්. හරි පැහැදිලි නේද? එහෙනම් දැන් අපිට හම් වෙලා තියෙනවා සමචතුරාශ්‍රයක් සහ ඍජු කෝණාශ්‍රයක්. මේකෙදි අපි මේ කොටසට 1 කියලා දාගෙන රවුමක් දාගන්න, මේකට 2 කියලා රවුමක් දාගන්න. දැන් අපිට පුළුවන් එකෙහි වර්ගඵලය හොයන්න. එහෙනම් 1 කියන්නේ සමචතුරාශ්‍රයක්. බලන්න මේ සමචතුරාශ්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර 4ක් වෙනවා. මොකද මෙයා 4යි නම් මෙතනත් 4යි. එහෙනම් 4යි සෙන්ටිමීටර වරක් 4යි සෙන්ටිමීටර. අපිට උත්තරයක් එනවා 4 වරක් 4 16යි වර්ග සෙන්ටිමීටර කියලා. අපිට දෙකෙහි වර්ගඵලය හොයන්න පුළුවන්. දෙක කියන්නේ ඍජු කෝණාශ්‍රයක්. අන්නේ ඍජු කෝණාශ්‍රයේ දිග හොයාගන්න ඕනේ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ සෙන්ටිමීටර 9යි කියලා දීලා තියෙන්නේ ඍජු කෝණාශ්‍රයේ දිග නෙමෙයි. හරි. එහෙනම් ඍජු කෝණාශ්‍රයේ දිග කොච්චරක්ද වෙන්නේ? හිතලා බලන්න. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර 9ක් තියනවලු. එතන ඉඳලා මෙතෙන්ට ආපහු සෙන්ටිමීටර 4ක කොටසක් තියෙනවා. එහෙමනම් මේ දිග කියන කෙනා හැදිලා තියෙන්නේ සෙන්ටිමීටර 4කට සෙන්ටිමීටර 9ක් එකතු වෙලා. පැහැදිලිද? මෙතන ඉඳලා මෙතෙන්ට 9ක් තිබ්බා. මෙතන ඉඳලා මෙතෙන්ට 4ක් තිබ්බා. එහෙනම් 9යි 4යි එකතු වෙලා තමයි මේ කියන ඍජු කෝණාශ්‍රයේ දිග හැදිලා තියෙන්නේ. එතකොට අපිට එනවා 9යි 4යි එකතුව 13ක්. මෙයාගේ පළල සෙන්ටිමීටර 4යි. හරි. එහෙනම් අපිට උත්තරයක් ගන්න පුළුවන් 12න් එකක් ඉතුරු වෙයි 52යි වර්ග සෙන්ටිමීටර කියලා. දැන් එහෙනම් අපිට සංයුක්ත රූපයේ මුළු වර්ගඵලය ගන්න පුළුවන්. මේ 16ට 52ක් එකතු කරලා අපි ඒක ඒකකත් එක්ක දාමු. එහෙනම් මේ සංයුක්ත රූපයේ වර්ගඵලය අපිට එනවා වර්ග සෙන්ටිමීටර 68ක්. හදා ගන්නකො ඉක්මනට. මේක අපි හදන දෙවෙනි උදාහරණය. මේකේ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. දැන් ඔයාලා මේ අඩු රූල් තියලා ලස්සන අඳින්න. මෙයාගේ දිග සෙන්ටිමීටර 10යි. පළල සෙන්ටිමීටර 6යි. මේක ඇතුලේ තව ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ඒ ඍජු කෝණාශ්‍රයේ දිග සෙන්ටිමීටර් 5ක් වෙද්දි පළල සෙන්ටිමීටර් 2යි. ඒක කපලා අයින් කරලා තියෙනවා. අපිට මෙන්න මේ ඉතිරි කොටසේ වර්ගඵලය හොයන්න කියලා කියනවා. එතකොට මම මේක අඳුරු කර කොටසේ වර්ගඵලය කියලා ලේසියිනේ. එහෙම කියන්න. හරි පැහැදිලිනේ අඳින්න ඉක්මනට. එතකොට පැත්තක දිග සෙන්ටිමීටර 10යි පළල සෙන්ටිමීටර 6ක් වෙච්ච ඍජු කෝණාශ්‍රයක් තියෙන්නේ. ඒක ඇතුලේ දිග 5යි පළල 2ක් වෙච්ච ඍජු කෝණාශ්‍රයක් කපලා අයින් කරලා තියෙනවා කියලා අපි හිතමු. ඉතිරි කොටසේ වර්ගඵලය තමයි මම අහන්නේ. මේ රූපය ඇඳලා මේකට උඩින් හෝ යටින් ලියා ගන්න අඳුරු කර කොටසේ වර්ගඵලය සොයන්න. අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයන්න. මේක 2 කියලා දාලා ඒක ලියලා මේක ඇඳත් ගැටලුවක් නැහැ. ඇඳලා උක ලියවත් කමක් නැහැ. ඉතින් කොහේ ලියවත් ගැටලුවක් නැහැ. අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයන්න.
හරි. පුළුවන් කට්ටිය වීඩියෝ එක නතර කරලා හදන්න. එහෙම වුණොත් ඒක වටිනවා. මොකද මං කරන දේම කරන්න බලන්න ඉන්න එපා. ඔයාලා තනියෙන් විභාගයට ගිහින් ගානක් හදන්න ඕනේ. ඒ හින්දා මේක පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හදන්න වීඩියෝ එක නතර කරලා. අපි ගාන හදමු. අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. මේ පැත්තක දිග සෙන්ටිමීටර 10යි පළල සෙන්ටිමීටර 6ක් වෙච්ච ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයලා මෙන්න මේ කුඩා ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය අඩු කරා නම් මේ අඳුරු කොටසේ වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන්. පැහැදිලි නේද? අපි මේ විශාල කෙනාගේ වර්ගඵලය හොයලා මෙන්න මේ කුඩා කෙනාගේ වර්ගඵලය අඩු කරනවා එකෙන්. ඒ අඩු කරපුවාම අපිට මෙන්න මේ අඳුරු කරලා තියෙන ඉතිරි කොටසේ වර්ගඵලය ගන්න පුළුවන්. එහෙමනම් අපි ඒක මෙහෙම ලියමු. විශාල ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. හරි. ඒක අපිට එනවා එයාගේ දිග සෙන්ටිමීටර 10යි පළල සෙන්ටිමීටර 6යි. එයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 60ක් කියලා අපිට එනවා. ඊළඟට අපි මෙන්න මේ කුඩා ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයත් හොයාගන්න ඕන. කුඩා ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. හරි. ඒක එනවා අපිට එයාගේ දිග සෙන්ටිමීටර 5යි පළල සෙන්ටිමීටර 2යි එහෙනම් වර්ග සෙන්ටිමීටර 10ක් කියලා අපිට එනවා. දැන් එහෙනම් අපිට පුළුවන් අඳුරු කොටසේ වර්ගඵලය හොයන්න. හරි. පැහැදිලි නේද? විශාල එක්කෙනාගේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 60ක් තියෙනවා. ඒකෙන් අපි අර කපලා අයින් කරපු වර්ග සෙන්ටිමීටර 10 අඩු කරනවා. එතකොට අපිට එනවා වර්ග සෙන්ටිමීටර 50ක් කියලා. හරි. බලන්න උත්තර හරිනම් හරි දාගන්න. අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. දැන් අපිට පුතේ අපේ 8 වසරේ කොටසට යන්න පුළුවන්. එතකොට 8 වසරේ කොටස පටන් ගන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය ළඟින් තමයි 8 වසරේ කොටස පටන් ගන්නෙ. එහෙමනම් අනුමාත්‍රකාවක් ලියා ගන්න ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය. හරි. ත්‍රිකෝණයක වර්ගඵලය කියන සූත්‍රය ගොඩනගන්න කලින් අපිට ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියන එක මතක් කරගන්න ඕන. ඒක නම් මතක් කරන්න දෙයක් නැති බව මම දන්නවා. පාද තුනකින් වට වූ සංවෘත තල රූපයකට අපි කියනවා ත්‍රිකෝණයක් කියලා. එතකොට මේ අර්ථ දැක්වීම හරියට තියෙන්න ඕන. මේ පාද තුනකින් වට වෙච්ච සංවෘත තල රූපයක්. එහෙම නැතුව පාද තුනක් තිබ්බ පළියට ඒක ත්‍රිකෝණයක් වෙන්නේ නැහැ. පාද තුනකින් වට වූ සංවෘත වෙන්න ඕන. විවෘත වෙලා තියෙන්න බෑ. සංවෘත තල රූපයකට අපි කියනවා ත්‍රිකෝණයක් කියලා. එතකොට මෙන්න මේ ත්‍රිකෝණ අපි කලින් ත්‍රිකෝණ හා චතුරස්‍ර පාඩම 12 වෙනි පාඩම මට මතක හැටියට අපි ඉගෙන ගත්තා ත්‍රිකෝණ වර්ග 6ක්. ඒ ත්‍රිකෝණ වර්ග 6 අපි නම් කරා ත්‍රිකෝණයක පාදවල දිග අනුව ත්‍රිකෝණ වර්ග 3කුත් මොනවද මතක් කරගන්න? පාද 3 සමානයි නම් සමපාද, පාද දෙකක් දිගින් සමානයි නම් සමද්විපාද, පාද 3 අසමාන නම් විෂම පාද ත්‍රිකෝණ කියලා කිව්වා අපි. ඒ වගේම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 3 අනුව අපි ත්‍රිකෝණ වර්ග 3ක් ඉගෙන ගත්තා. ඒ තමා අභ්‍යන්තර කෝණ 3ම අංශක 90ට වඩා අඩුයි නම් ඒවට අපි කියවා සුළු කෝණී ත්‍රිකෝණ කියලා. ඒ වගේම එක අභ්‍යන්තර කෝණයක් අංශක 90ක් වෙනවා නම් අපි ඒ ත්‍රිකෝණයට කියවා ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. මොකද අපි අංශක 90 කෝණයකට ඍජුකෝණයක් කියලා කියනවානේ. එහෙනම් ඒ ත්‍රිකෝණයටත් අපි කියවා ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. ඒත් එක්කම එක කෝණයක් මහා කෝණයක් වෙනවා නම් ඒ කියන්නේ අංශක 90ට වඩා විශාල කෝණයක් ත්‍රිකෝණය ඇතුලේ තියෙනවා නම් අපි ඒ ත්‍රිකෝණයට කියවා මහා කෝණී ත්‍රිකෝණයක් කියලා. එහෙමනම් පුතේ අපිට මේ වර්ගඵලය කියන පාඩමේදී ඔය අභ්‍යන්තර කෝණ අනුව අපි වර්ග කරපු ත්‍රිකෝණ වර්ග 3ේම වර්ගඵලය හොයන්න වෙනවා. මොකද
ත්‍රිකෝණයක් කියපුවාම ඔය තුන් දෙනා ඕක ඇතුලේ ඉන්න පුළුවන්. එතකොට අපි ඉගෙන ගන්න ඕනේ මේ සුළුකෝණී, ඍජුකෝණී, මහාකෝණී කියන ත්‍රිකෝණ වර්ග තුනේම වර්ගඵලය හොයන්න සූත්‍රයක් අපි හදා ගන්න ඕනේ. එහෙමනම් අපි ඔක්කොම කලින් මෙන්න මේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයද්දී අපිට හම්බෙන වචන දෙකක් තියෙනවා. ඒ තමයි ආධාරක පාදය සහ ලම්බ උස කියන වචන දෙක. ඔන්න ඔය වචන දෙකෙන් කියවෙන්නේ කවුරු ගැනද කියන එක අපි ඔක්කොටම කලින් ඉගෙනගෙන ඉන්න ඕනේ. එහෙමනම් අඳින්න පුතේ ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණය මම අඳින විදිහටම අඳින්න. මම දාන අකුරු ඒ විදිහටම දාන්න, නැත්නම් නෝට් එක වෙනස් වෙයි. රූපෙත් එක්ක නෝට් එක සමාන නැති වෙයි. එහෙනම් මේ මගේ අකුරුම පාවිච්චි කරන්න. මම ABC කියලා නම් කරලා තියෙන ත්‍රිකෝණය මේ විදිහටම අකුරු දාගන්න. හරි. අපි යටින් ලියමු මෙහෙම. ඉහත ABC ත්‍රිකෝණයේ යටින් ලියන්න. ඉහත ABC ත්‍රිකෝණයේ ඕනෑම පාදයක් ආධාරක පාදයේ ලෙස සැලකිය හැකි අතර ඕනෑම පාදයක් ආධාරක පාදයේ ලෙස සැලකිය හැකි අතර එම සලකනු ලැබූ ආධාරක පාදයේ සිට ත්‍රිකෝණයේ උස ලම්බ උස ලෙස හඳුන්වයි. හරි. මේ බලන්න පුතේ. අපිට කියනවා මේ ABC ත්‍රිකෝණය දැන් AB කියලා පාදයක්, BC කියලා පාදයක්, AC කියලා පාදයක් තියෙනවා. මේ පාද තුනෙන් කැමති කෙනෙක් ගන්නලු ආධාරක පාදයේ විදිහට. දැන් මේ ගොඩක් ළමයි හිතා ඉන්නවා ආධාරකය කියපුවම මේ යටපැත්තට තියෙන එක තමයි ආධාරක පාදය කියලා. එහෙම එකක් නෑනේ. පොතේ කොහොද යටපැත්ත? නේ? එහෙනම් යටපැත්තට තියෙන කෙනා ආධාරක පාදය වෙන්නේ නෑ. අපිට කැමති කෙනෙක් ගන්න පුළුවන් ආධාරක පාදයේ විදිහට. ඒකේ ගැටලුවක් නෑ. එතකොට අපි සලකනු ලබන ආධාරක පාදයක් අපිට කැමති කෙනෙක් ගන්න පුළුවන්. අපි ගන්න ආධාරක පාදයේ ඉඳලා මේ ත්‍රිකෝණයේ උස අපි කියනවා ලම්බ උස කියලා. එහෙමනම් පුතේ මම මෙන්න මේ අපි ඇඳපු ABC ත්‍රිකෝණයේ මම BC පාදයේ හිතනවා ආධාරකය කියලා. ඔන්න මම නිල් පාටින් ඇඳලත් තියෙනවා. හරි. ඔයාලත් එහෙනම් ඔයාලා ඇඳපු ත්‍රිකෝණයේ ආධාරකය කියලා. දැන් එතන උඩ ලියන්න බෑනේ, අඳින්න බෑනේ. ආපහු එකක් අඳින්න යටින්. ආපහු ත්‍රිකෝණයක් අඳින්න. මොකද ඔයාලා දැන් මේකට යටින් ඡේදයක් ලියලා තියෙන්නේ. ඒ හින්දා ආපහු ත්‍රිකෝණයක් ඇඳගන්න ABC ත්‍රිකෝණය. ආධාරක පාදය. ඇඳලා ඊතලයක් ගහලා ලියාගන්න BC පාදයට ආධාරක පාදය කියලා. වෙනම එකක් අඳින්න ඕනේ පුතේ. ඇඳලා ඒක BC පාදයේ පාට වෙනස් කරත් කමක් නැහැ. පැන්සලෙන් ඇඳලා ඒක නිල් පාටින් ඇඳගත්තත් කමක් නැහැ. ඇඳලා ඒකට ආධාරක පාදය කියලා ගන්න. දැන් ඕක අඳින ගමන් හිතන්න මේ ආධාරක පාදයේ ඉඳලා ත්‍රිකෝණයේ උස කොච්චරක් වේද? උස කොහොමද ගන්නෙ? මොකද්ද උස කියන්නේ කියලාත් හිතන්න. එතකොට මේකේ මහ ලොකු දෙයක් හිතන්න නැහැ. මොකද ත්‍රිකෝණයේ දැන් අනිත් පැත්ත උලක්නේ තියෙන්නේ. නේද? දැන් BC පාදය ගත්තාම A කියන ශීර්ෂයේ උලක් විදිහට තියෙන්නේ, උඩට තියෙන්නේ. එතකොට අන්නේ A කියන ශීර්ෂයට මේ BC පාදයේ ඉඳලා තියෙන දිග ගණනය කරා නම් ඒ දිග තමයි මෙයාගේ මේ ත්‍රිකෝණයේ උස කියලා කියන්නේ නේ. මේ ආධාරක පාදයේ ඉඳලා උස කියලා කියන්නේ අන්න ඒකට. එහෙමනම් අපිට පුළුවන් මේ A කියන ශීර්ෂයේ ඉඳලා මේ BCට ලම්බකයක් අඳින්න. මොකද පුතේ මේක මේ
ලම්බකයක් වෙන්න ඕනේ. දැන් අපි නිර්මාණ පාඩම් වලදී ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ අපි කෝණ පාඩමේදී ඉගෙන ගත්තා අංශක 90ක් එන්නේ කෝණයක් කොයි විදිහටද? ඒකට අපි ඍජු කෝණයක් කියලා කීවා. ඕනනම් අපිට ඒක ලම්බකයක් කියන්නත් පුළුවන්. ඔන්න දැන් අද ඒක මතක තියාගන්න. එහෙමනම් අපි මෙන්න මේ A ශීර්ෂයේ ඉඳලා BC රේඛාවට ලම්බකයක් අඳිනවා. මොකද මේක ලම්බක නොවුනොත් අපි එක එක්කෙනාට එක එක උසවල් තමයි මේ ත්‍රිකෝණේ එන්නේ. හැබැයි මේ A කියන ශීර්ෂයේ ඉඳලා BC පාදයට අපි හැමෝටම එන්නේ එකම ලම්බ උස. අන්න එතනයි විශේෂත්වය. දැන් මම ඔයාලට මෙහෙම කිව්වොත් මම කියනවා A වල ඉඳලා BCට මොකක් හරි රේඛාවක් අඳින්න කියලා. ඉතින් පුතේ අපි එක එක්කෙනා එක එක රේඛා අඳින්නේ නේ. නේද? සමහර කට්ටිය මෙතන ඉඳලා මෙහෙ අඳි මේ එක එක දිහාට අඳි. එතකොට පුතේ අපිට එන උස වෙනස් වෙනවානේ. හැබැයි මම ඔයාලට කිව්වොත් A වල ඉඳලා BC රේඛාවට ලම්බකයක් අඳින්න කියලා ඒක අපි හැමෝටම එන්නේ එක උස. අපි හැමෝටම එන්නේ එකම උස. එහෙමනම් මේ බලන්න දැන් අපිට ඇවිල්ලා තියෙනවා A වල ඉඳලා BCට ලම්බකයක්. මෙන්න මේ ලම්බකයේ උස අපි h කියලා ගත්තොත් මෙන්න මෙයාට අපි කියනවා ලම්බ උස කියලා. එහෙනම් ආධාරක පාදයේ BC වෙද්දී එයාගේ ලම්බ උස අපිට h කියලා ගන්න පුළුවන්. h කියලා මම ඔන්න විජීය පදයක් දාලා තියෙනවා. එහෙනම් පුතේ ඒකත් රතු පාටින් ඇඳගන්න. මෙතන අංශක 90 විශේෂයෙන්ම දාගන්න. ඒක තියෙන්න ඕන දෙයක්. අංශක 90 දාගන්න. දාලා අපි ඉක්මනට අඳිමු උක. මේකට තව අර්ථ දැක්වීමක් මංගාව තියෙනවා. මම ඒකත් ඔයාලට කියන්න. ඔය කීවේ පොතේ තියෙන අර්ථ දැක්වීම. හැබැයි පොතේ තියෙන එකට වඩා වෙනස් අර්ථ දැක්වීමක් මංගාවක් තියෙනවා. මම ඒකත් ඔයාලට කියන්නම්. එතකොට ඔයාලට ඒකිනුත් මතක තියාගන්න පුළුවන්. හරි. අපි මේක ඇඳලා යටින් රතු පාටින් තරුවක් දාලා මේක අපි පුතේ රතු පාටින්ම ලියමු. මොකද වැදගත් කාරණාවක්. රතු පාටින් තරුවක් දාලා රතු පාටින්ම ලියන්න. හරි. අපි ලියමු මෙහෙම. ABC ත්‍රිකෝණයේ BC පාදය ආධාරක පාදයේ ලෙස ගත් විට H මගින් simple H මගින් ත්‍රිකෝණයේ උස නිරූපණය වේ. මේ අනුව ආධාරක පාදයේ BC වන විට ලම්බ උස H වේ. ලම්බ උස simple H වේ. හරි. එහෙමනම් පුතේ දැන් අපිට ආධාරක පාදය අඳුර ගන්න පුළුවන්. ආධාරක පාදයට අනුව ලම්බ උස කවුද කියලා අඳුර ගන්න පුළුවන්. පුතේ මේකට මම තව පොඩි හැඳින්වීමක් කරන්නම්. දැන් මේ ලම්බකයක් අපි මේ බලන්න. අපි කැමති ත්‍රිකෝණයක් ඇඳලා මේ කැමති ත්‍රිකෝණයේ කැමති ශීර්ෂයක් තෝරගන්නවා. දැන් මෙතන තෝරගත්තේ මෙයාගේ. මම මෙයාගේ මෙතන තෝරගන්නවා. මෙන්න මේ කැමති ශීර්ෂයක් තෝරාගෙන ඒ ශීර්ෂයට සම්මුඛ පාදයට අපි ලම්බක රේඛාවක් අඳිනවා. එහෙනම් මෙන්න මේ ශීර්ෂයට ඉස්සරහින් ඉන්න කෙනාට අපි සම්මුඛ පාදය කියනවා. එහෙනම් අපි මෙයාගේ
මෙන්න මේ විදිහට ලම්බක රේඛාවක් අඳිනවා. ඔන්න මම සම්මුඛ පාදයට ලම්බක රේඛාවක් ඇඳලා තියනවා. එහෙමනම් පුතේ අපි මේකටත් දාමු ABC කියලා. දැන් මෙතන මම ලම්බූස x කියලා දීලා තියෙනවා. මේ ලම්බකය හැදෙන්න ආධාර වෙච්ච පාදය කවුද? අන්න එහෙමත් අපිට මේ ආධාරක පාදයේ අර්ථ දක්වන්න පුළුවන්. මේ ලම්බ උස හැදෙන්න ආධාර උනේ කවුද? දැන් බලන්න. AB පාදයේ මැකුවා කියලා මේ ලම්බ උසට හානියක් වෙන්නේ නැහැ. මේ ලම්බකයට හානියක් වෙන්නේ නැහැ. ලම්බකයක් කියන්නේ අංශක 90 කියන කෝණය කියලා හිතන්න. මේ AB පාදයේ මැකුවා කියලා මේ කෝණයට හානියක් නැහැ. BC පාදයේ මැකුවා කියලා මේ කෝණයට හානියකුත් නැහැ. හැබැයි පුතේ AC පාදයේ මැකුවොත් මොකද වෙන්නේ? අනේ අර ලම්බකේ නැති වෙලා යනවා. ලම්බ බව නැති වෙනවා. 90 නැති වෙලා යනවා. අංශක 90 නැති වෙනවා. එහෙමනම් මෙන්න මේ ලම්බ උස හදන්න උදව් කරපු කෙනා තමා AC කියන පාදය. ඉතින් පුතේ අපි උදව්වක් කරනවා කියන්නේ ආධාර කරනවා කියන එකට සමාන වචනයක් නේ. එහෙනම් මෙන්න මේ ලම්බ උස හදන්න උදව් කරපු කෙනා එහෙම නැත්නම් ආධාර කරපු කෙනාට අපි කියනවා ආධාරක පාදය කියලා. පැහැදිලිද? එහෙනම් මේ x කියන ලම්බ උසට අනුව මේ ත්‍රිකෝණයේ ආධාරක පාදය වෙන්නේ කවුද? AC. දැන් පැහැදිලිද? එහෙමත් අපිට මතක තියාගන්න පුළුවන්. මේ ලම්බකයේ අඩිය ගිහින් නතර වෙන පාදය තමයි ආධාරක පාදය. පැහැදිලිනේ? එහෙම මතක තියාගන්නත් පුළුවන් ඈ. හරි. එහෙමනම් අපිට ඕනෑම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න සූත්‍රයක් ලියන්න පුළුවන්. ලියන්න එහෙනම් මේක ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි භාගයක් ආධාරක පාදය වරක් ලම්බ උස. හරි. ඔන්න ඔය කියන සූත්‍රයෙන් අපිට පුළුවන් ඕනෑම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න. يعني ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි භාගයේ ගුණ කිරීම. දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ වරක් ලම්බ උස. දැන් අපි ආධාරක පාදයේ කවුද කියලා දන්නවා. එයාට අනුව ලම්බ උස කවුද කියලාත් අපි දන්නවා. මතක තියාගන්න මෙතන දෙකෙන් එකක් එනවා. ඒක එන හැටි කොහොමද කියලා අපි 9 වසරේදී කතා කරමු. දැන් ඔක චුට්ටක් බර වැඩි. මම 9 වසරේදී ඕක කියලා දෙන්නම්කෝ. කොහොමද මේ දෙකෙන් එක ආවේ කියන එක. ඒක දැනට ඕනේ නැහැ. දැනට මේ සූත්‍රය මතක තියාගෙන ගණන් ටික හදමු. හරි. ඒකත් ලියලා කොටුවක් දාගන්න. දැන් පුතේ මම මේ පාඩම ඒ කියන්නේ මේ ත්‍රිකෝණයක වර්ගඵලයේ පටන් ගද්දිම කියවනේ මේ සුළු කෝණී ඍජු කෝණී මහා කෝණී ත්‍රිකෝණ අනුව මේකේ ආධාරක පාදයයි ලම්බ උසයි පොඩ්ඩක් අපිට හොයාගන්න වෙනවා කියලා. දැන් ඔන්න මම මේ ඇත්තටම කියලා දීලා තියෙන්නේ මේ සුළු කෝණී ත්‍රිකෝණයක ආධාරක පාදය හා ලම්බ උස. පේනවනේ මෙතන අංශක 90ට අඩුයි. මෙතනත් 90ට අඩුයි. මෙතනත් 90ට අඩුයි. එහෙනම් මේක සුළු කෝණී ත්‍රිකෝණයක් කියලා අපිට සලකන්න පුළුවන්. හරි. හැබැයි ගැටලුවක් නෑ. දැන් මම උතනදී ඔය ආධාරක පාදය හා ලම්බ උස ගැනනේ කියලා දුන්නේ. ඒ හින්දා ඒක යටතේ මම පොදු සූත්‍රයක් ලියලා තියෙනවා. දැන් මතක තියාගන්න ත්‍රිකෝණය මොකක් වුණත් ඒ කියන්නේ මහා කෝණීද ඍජු කෝණීද සුළු කෝණීද ඊළඟට සමපාදද සමද්විපාදද විෂමපාදද ඔය කියන කිසිම දෙයක් අදාළ නැහැ. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයක් ආධාරක පාදයේ වරක් ලම්බ උස කියන සූත්‍රයෙන්ම තමයි. හැබැයි අපිට මේ කෝණ අනුව ඒ කියන්නේ සුළු කෝණී ඍජු කෝණී මහා කෝණී වෙද්දී මෙන්න මේ ලම්බ උස හොයාගන්න පොඩි අවුලක් වෙනවා. අන්න ඒක චුට්ටක් පැහැදිලි කරන්න ඕන හින්දා මම ආපහු කොටස් තුනකට කියලා දෙන්නම්. එහෙනම් අනුමාත්‍රකාවක් ලියන්න. අනුමාත්‍රකාවක් ලියාගන්න. සුළු කෝණී ත්‍රිකෝණයක වර්ගඵලය. සුළු කෝණී ත්‍රිකෝණයක වර්ගඵලය. සුළු කෝණී ත්‍රිකෝණයක වර්ගඵලය. අපි අඳගම් පුතේ මෙන්න මෙහෙම
සුළු කෝණී එකක්. මේක අපි නම් කරමු නේද AB කියලාම. නැත්නම් අපි අකුරු දාමු. දිග දාමු. ඔන්න මම සුළු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. මේ සුළු කෝණී ත්‍රිකෝණයේ අපි ආධාරක පාදයේ විදිහට මෙන්න මෙයාව ගමු. පොඩි වෙනසකටත් එක්ක මෙයාව ගමු ආධාරක පාදයේ විදිහට. මම එතකොට ආධාරක පාදයේ සිම්පල් A කියලා දෙනවා. මම ආධාරක පාදයේ දීලා තියෙනවා සිම්පල් A කියලා. එතකොට ඒක මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිග තමයි ඔය සිම්පල් A කියලා කියන්නේ. එහෙමනම් පුතේ ආධාරක පාදය ඔන්න ඔය ලකුණු කරලා තියෙන ආධාරක පාදේ නම් දැන් ලම්බ උස කොහොම දෙන්න ඕනේ? ලම්බ උස මෙහෙම આવොත් හරිද? මේ මෙහෙම આવොත් හරිද? මෙහෙම આવොත් වැරදි නේ? එහෙනම් ලම්බ උස මෙහෙම ගියොත් ඒත් වැරදි. මේ අතර තිබ්බොත් ලම්බ උස වැරදි. මෙහෙම තිබ්බත් වැරදි. එහෙනම් ලම්බ උස එන්න ඕනේ ඔන්න ඔහොමනේ. හරි. අපි අඳිමු එහෙනම් ඒක පාට වෙනස් කරලා ලම්බකේ අඳින්න ඔයාලගේ රූපවලත් රතු පාට අරගෙන ලම්බක රේඛාව අඳින්න. කඩේරි වෙලේ. හරි. ඔන්න මම ලම්බකේ ඇඳලා තියෙනවා. මෙතන අංශක 90 කියන්න තමයි මේ දාන එක දන්නවන්නේ නේ. හරි. ලම්බකයේ උස අපි දෙමු h කියලා. h අකුර තියෙන සිම්පල් h අකුර. හරි. එහෙමනම් මෙයාගේ ගැටලුවක් නෑ ආධාරක පාදයයි ලම්බ උසයි තියෙනවා. අපිට සූත්‍රය දාලා මේකේ වර්ගඵලය හොයන්න පුළුවන්. එහෙනම් අපි සූත්‍රයත් මේකට යටින් ලියමු. ලියන්න එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි භාගයක් ආධාරක පාදය වරක් ලම්බ උස. මම මේ පැත්ත ඉඳ තියාගත්ත අනිත් දෙන්නත් අඳින්න ඕනේ හින්දා. එහෙනම් අපිට එනවා භාගයයි ආධාරක පාදය කියන්නේ සිම්පල් A දිගක් තියනවා. ලම්බ උස කියන්නේ සිම්පල් H උසක් තියනවා. එහෙම නැත්නම් H දිග. ගැටලුවක් නැහැ. හරි. එහෙනම් මෙන්න මේ සූත්‍රයෙන් භාගයයි A වරක් H කියන සූත්‍රයෙන් අපිට ඔය සුළු කෝණී ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න පුළුවන්. හරි. ඊළඟ එක්කෙනා අනුමාත්‍රකාව සෘජු කෝණී ත්‍රිකෝණයක වර්ගඵලය. සෘජු කෝණී ත්‍රිකෝණයක වර්ගඵලය. සෘජු කෝණී ත්‍රිකෝණයක වර්ගඵලය. හරි. අදින්න පුතේ සෘජු කෝණී ත්‍රිකෝණයක්. මෙතන ඔන්න සෘජුයි සෘජු කෝණී ත්‍රිකෝණයක් ඇන්දේ. දැන් සෘජු කෝණී ත්‍රිකෝණයක දැනටමත් අංශක 90ක් පේන්න තියෙනවානේ. අර වගේ තිබ්බේ නැහැ. සුළු කෝණී ත්‍රිකෝණය තිබ්බේ නැහැ. එහෙමනම් මේකෙදි අපි ලේසි වැඩක් කරනවා. ආය අමුතුවෙන් ලම්බක එහෙම ඕනේ නැහැ. අපි මෙන්න මේ එක්කෙනෙක්ව සලකනවා. මේ සෘජු කෝණයේ එක පාදයක් සලකනවා ආධාරක පාදයේ විදිහට. මම එහෙනම් මේ ආධාරක පාදයේ සිම්පල් B කියන්න. මේ බලන්න. ඔන්න මම මේක ගත්තා ආධාරක පාදයේ විදිහට. එහෙනම් ඔය ආධාරක පාදයට සම්මුඛ ශීර්ෂයේ ඉඳලා මේ බලන්න හොඳට බලන්න. මේ ආධාරක පාදයට ඉස්සරහින් තිබ්බ ශීර්ෂයේ ඉඳලා තමයි ලම්බකේ ඇන්දේ. හොයන්නකෝ මේ ආධාරක පාදයට සම්මුඛ ශීර්ෂය මෙයානේ. මෙයාට ඉස්සරහින් මෙයානේ ඉන්නේ. එහෙනම් එතන ඉඳලා ආය අමුතුවෙන් ලම්බකයක් අඳින්න ඕනේ නැහැ. දැනටමත් එකක් තියෙනවා. එහෙනම් අපේ ලම්බක රේඛාව වෙන්නේ මෙන්න මෙයාමයි. හරි. ඒක රතු පාටින් ඔහොම කඩේරි වලින් දාගන්න. ඔන්න අපේ ලම්බකය. ඒක අර ත්‍රිකෝණයේ පාදයක්ම වෙනවා. හරි. අපි ඒකටත් h කියලාම ගමු. සාමාන්‍යයෙන් අපි ලම්බ උස සංකේතවත් කරන්නේ සිම්පල් h වලින්. පැහැදිලිද පුතේ? එතන තමයි මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ දේ එතන. අපි ආධාරක පාදයේ විදිහට මේක ගත්තාම ඒ ආධාරක පාදයට සම්මුඛ ශීර්ෂය කියන්නේ මෙතන. එහෙනම් අපි අර අර්ථ දැක්වීමේදී කියවනේ මේ ආධාරක පාදයෙන් ත්‍රිකෝණයේ උස කියලා. එතකොට ආධාරක පාදය මේක වෙද්දි උසාවේ මේ අතට.
හැබැයි මේකේ ආධාරක පාදයේ මෙයා වෙද්දී උස මේ අතට යන්නේ. මේ ශීර්ෂයේ ඉඳලා ලම්බ උස. ඉතින් ඒකේ ඉඳලා ලම්බකයක් තියෙනවා. එහෙනම් ආය අමුතුවෙන් ලම්බකයක් අඳින්න ඕනේ නැහැ. හරි. අපි එහෙනම් ඒකටත් ලියමු සූත්‍රය. ත්‍රිකෝණයක වර්ගඵලය මේ මගේ අකුරු හොයන්න නම් පොඩ්ඩක් අමාරුයි වර්ගඵලය. කමන්නේ පුතේ මම මේක කියනවනේ. එතකොට ඒ කියද්දි වචනේ අල්ලගන්න. ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි භාගයක් ආධාරක පාදය වරක් ලම්බ උස. හරි. එහෙනම් මේකෙත් ආධාරක පාදයේ B ලම්බ උස H බලන්නකො. දැන් සුළු කෝණී වුණා කියලා ඍජු කෝණී වුණා කියලා මේ සූත්‍රය වෙනස් වෙන්නේ නැහැ. මේ සමීකරණය වෙනස් වෙන්නේ නැහැ. ත්‍රිකෝණය මොකක් වුණත් භාගයයි ආධාරක පාදයේ වරක් ලම්බ උසම තමයි. එතකොට අපේ දැනගන්න ඕනේ මේ ආධාරක පාදයයි ලම්බ උසයි කොහොමද මේ කට්ටියන්ගේ වෙනස් වෙන්නේ කියලා. ඇත්තටම මෙයාට වඩා මෙයා වෙනස් වෙන්නේ. ඔන්න බලන්නකො මහා කෝණී එකක් ගත්තාම ඊට වඩා වෙනස් වෙනවා. හරි. එහෙනම් ඊළඟ අවස්ථාව මහා කෝණී ත්‍රිකෝණ. මහා කෝණී ත්‍රිකෝණයක වර්ගඵලය. ඊළඟ අනුමාත්‍රකාව. මහා කෝණී ත්‍රිකෝණයක වර්ගඵලය. අපි අඳිමු පුතේ මහා කෝණී ත්‍රිකෝණයක්. මෙතන මම මෙන්න මෙහෙ විදියට අඳින්න. මේකෙදි අපි දැනගන්න ඕන විශේෂ කාරණාවක් තියෙනවා. ඔන්න මහා කෝණී ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. මේ මහා කෝණී ත්‍රිකෝණයේ බලන්න මෙන්න මෙතන අංශක අණුවට වඩා ලොකු කෝණයක් තියෙනවා. ඉතින් එහෙනම් මේක මහා කෝණී. මම මෙන්න මෙයාව තමා ආධාරක පාදයේ විදිහට ගන්නෙ. මම ඒක සිම්පල් C කියලා දාන්න. මෙයාව තමා ආධාරක පාදයේ විදිහට ගන්නෙ. දැන් මම කියවනේ මේකේ පොඩි වෙනසක් තියෙනවා කියලා. හේතුව තමා දැන් මේ ආධාරක පාදයට සම්මුඛ ශීර්ෂය මෙන්න මෙහෙ කොහෙදෝ තියෙන්නේ. මේ ආධාරක පාදයටනුත් මෙහෙ පැත්තට ගිහිල්ලා. ඒකනේ මෙතන මහා කෝණී ත්‍රිකෝණයක් උනේ. එතකොට දැන් ඔය සම්මුඛ ශීර්ෂයේ ඉඳලා අපිට අංශක 90ක් හම්බෙන විදිහට ඉරක් ගහන්න බෑ මේ C කියන දිගක් තියෙන රේඛාවට. එහෙම නැත්නම් ආධාරක පාදයට ගහන්න බෑ. හේතුව තමයි මේ බලන්න පුතේ මම නිකම් මේක ඇඳලා පෙන්නන්නම් මේ. කොහෙද මෙහි 90ක් පේන්නේ? දැන් අපි දන්නවනේ මේ මෙතන 90ට වඩා වැඩි කියලා. ඉතින් එහෙනම් මේ අතට එන්න තව මොකද වෙන්නේ? 90ට වඩා ලොකු කෝණ මෙහි හැදෙන්නේ. එහෙනම් මෙහි අපිට මේ ත්‍රිකෝණය ඇතුලේ ලම්බක හදන්න බෑ ජීවිතේට. මේ විදිහට තියෙද්දි ආධාරක පාදයේ මේක නම් මේ මෙතන ඉඳලා අපිට ආයි ජීවිතේට මේක ඇතුලේ ලම්බක රේඛා අඳින්න බෑ. මම බලන්න සුළු කෝණී වුණාම ඇතුලේ ආවා. ඍජු කෝණී වුණාම අර රේඛාව උඩ ආවා. එහෙනම් අරකේ කොහෙද එන්නේ? එළියේ එන්නේ නේ? එහෙමනම් අපිට මෙයාගේ මෙන්න මේ ශීර්ෂයේ ඉඳලා බාහිරින් තමා ලම්බකය අඳින්න වෙන්නේ. ත්‍රිකෝණයට බාහිරින්. හැබැයි පුතේ මේක ඇඳා වගේ නෙමේ අපිට මේ ආධාරක පාදය හම්බෙන්නේ නැහැ. දැන් ලම්බකේ නම් හරි. ඒ වුණාට කෝ ආධාරක පාදය හම්බෙලා නැහැ. එහෙමනම් අපිට මෙන්න මේ ආධාරක පාදයට මේ පැත්තට දික් කරන්න වෙනවා චුට්ටක්. ඔන්න අපි එහෙනම් C කියන ආධාරක පාදයේ දික් කරලා අර C ට සම්මුඛ ශීර්ෂයේ ඉඳලා ලම්බකයක් ගහගෙන තියනවා. ඔන්න අපි ලම්බක රේඛාව ඇඳගත්තා. කාටද? C කියන ආධාරක පාදයට. දැන් එතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති. දැන් ඔහොම ලම්බක රේඛාව ඇඳපුවාම දැන් මේ ලම්බක රේඛාවේ තුස H නම් මෙයාගේ ආධාරක පාදය වෙන්නේ කොකද? දැන් ආධාරක පාදය මේ C මෙතන ඉඳලා මෙතෙන්ට විතරද? එහෙම නැත්නම් මෙතෙන්ටම ගන්නවද? අන්න එතනින් තමයි පුතේ අපි ගාන වරද්ද ගන්න. පුතේ මතක තියාගන්න මේක අපිට වෙන කරන්න දෙයක් නැති හින්දා තමයි මේ අතට දික් කරලා ලම්බකයක් ඇන්දේ. එහෙම නැතුව මේ දික් කරපු මේ ආධාරක පාද කොටස අපේ ත්‍රිකෝණයට අයිති නෑ. මේ කොටස අපේ ත්‍රිකෝණයට අයිති නෑ. එහෙනම්
අපේ ත්‍රිකෝණයට අයිති වෙන්නේ මෙන්න මේ දුර විතරයි ආධාරක පාදයේ විදිහට. එහෙනම් හොඳට මතක තියාගන්න ආධාරක පාදයේ කොච්චර දික් කරත් ඒ දිග අපි සලකන්නේ නැහැ. ඒ දිග අපි සලකන්නේ නැහැ. එහෙනම් අපි සලකන්නේ මෙන්න මේ ටික විතරයි ආධාරක පාදයේ විදිහට. හරි. අපි එහෙනම් සූත්‍රය ලියාගමු. අපිට ලියන්න පුළුවන් මේකෙත් ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි භාගයයි ආධාරක පාදය වරක් ලම්බ උස. හරි. එහෙනම් භාගයයි මෙයාගේ ආධාරක පාදය එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට විතරයි. හොඳට මතක තියාගන්න. C ලම්බ උස h කියලා අපිට එනවා. එහෙනම් බලන්න පුතේ ත්‍රිකෝණය සුළුකෝණී ඍජුකෝණී මහාකෝණී වුණාට එයාලගේ සූත්‍රය එකමයි. හැබැයි වෙනස මොකද්ද? ලම්බක රේඛාවේ වෙනසක් තියෙනවා. සුළුකෝණී වුණොත් ඒක ලම්බක රේඛාව ඇතුලේ එන්නේ. ඍජුකෝණී වුණොත් ඒක මෙන්න මේ රේඛාව දිගේ එනවා. මහාකෝණී වුණොත් ඒක එනවා ත්‍රිකෝණයෙන් එළියේ. දැන් කාට හරි මෙහෙම හිතෙන්න පුළුවන්. සර් අපි ඕකේ ආධාරක පාදයේ මෙයා ගන්නතු මේක ගමුකෝ. මේ මෙයාව ගමුකෝ. ඔව් ගන්න පුළුවන්. එහෙම ගත්තාම ලම්බකයේ එන්නේ ඇතුලේ. ඔව් ඒකත් හරි. පැහැදිලිද මං කියන එක? කවුරු හරි ළමේ මේ මෙයාව ආධාරක පාදයේ විදිහට ගත්තා කියලා හිතමු. එහෙනම් ලම්බකයේ එන්නේ මේක ඇතුලේ. දැන් මේකෙත් එහෙමයි. කවුරු හරි ළමේ මෙන්න මේ රේඛාව ආධාරක පාදයේ විදිහට ගත්තා කියලා හිතමු. හිතන්න මේක ගත්තොත් මොකද වෙන්නේ? ඒක ගත්තොත් ඒත් එනවා ලම්බකයේ ඇතුලේ. එහෙනම් මේක නීතියක් නෙමෙයි. පුතේ මේක මතක තියාගන්න. ආධාරක පාදයේ මේ විදිහට අරන් තිබ්බොත් ලම්බ උස වෙන්නේ මේක. එහෙම නැතුව අනිවාර්යෙන් ඍජුකෝණී ත්‍රිකෝණයක මේක දිගේ ලම්බ උස එන්න ඕන කියලා නීතියක් නැහැ. ආධාරක පාදයේ මෙහෙම අරන් තිබ්බොත් අනිවාර්යෙන් ලම්බ උස ඉන්නේ එළියෙන්. එහෙම නැතුව මහා කෝණී ත්‍රිකෝණයක ලම්බකය අනිවාර්යෙන්ම එළියෙන් එන්න ඕන කියලා නීතියක් නැහැ. පැහැදිලිනේ මං කියන එකනේ? හරි. එහෙමනම් පුතේ අපි මේක ලියාගමු ලස්සනට. මේක දැන් ඔයාලට පොතේ මේ විදිහට ලියන්න බෑනේ. ඒ හින්දා ඔයාලා අපි දැන් පල්ලෙහාට ලියාගෙන තියෙන්නේ. මම මේ ඔයාලට මේක සංසන්දනාත්මකව පෙන්වන්න තමයි බෝඩ් එකේ මේ විදිහට ලියාගත්තේ. හරි. එහෙමනම් පුතේ දැන් අපිට තියෙනවා ත්‍රිකෝණ වල වර්ගඵලය හොයන්න ගණන් ටිකක් හදන්න. ඒ ගණන් ටිකක් හදද්දි මම ඔයාලට මෙන්න මේ වගේ රූපයකුත් අරගෙන මේ කොටස ගන්න නැත්තේ ඇයි කියන එකත් පැහැදිලි කරලා දෙන්න. මේ කොටස ගන්න නැත්තේ ඇයි කියන එකත් පැහැදිලි කරලා දෙන්න උදාහරණ හදද්දි. හරි. එහෙනම් මේකේ අඩුපාඩු තියෙනවා නම් පුතේ ඉක්මනට හදාගන්න වීඩියෝ එක නතර කරලා. අපි එහෙනම් උදාහරණ දෙක තුනක් හදමු ත්‍රිකෝණ වලින්. ඊට පස්සේ අපිට ත්‍රිකෝණ ආශ්‍රිත සංයුක්ත තල රූපත් තියෙනවා. ඒවයි ගණන් ටිකක් හදන්නත් ඕනේ. හරි. මේ තමයි පුතේ අපේ පළවෙනි උදාහරණය. ලියාගන්න උදාහරණ 1. මේක මම පොඩි උදාහරණයක් ගන්නම්. දැන් බලන්න මේකත් මහා කෝණී එකක්. මෙතන 90ට වඩා වැඩියෙන් තියෙනවා. හැබැයි මම මේකේ ලම්බ උස ගන්න මේ අතට. එතකොට අර එළියේ එන්නේ නැහැ. මේක මම දෙනවා සෙන්ටිමීටර් 12ක්. මෙයාව දෙන්නම් සෙන්ටිමීටර් 7ක්. හරි. ඉක්මනට හොයන්න බලන්න. වර්ගඵලය සමානයි භාගයක් ආධාරක පාදය. පුතේ මේ සමීකරණ ලියන්න පුරුදු වෙන්න ටිකක්. එතකොට මේක නිකම්ම මතක හිටිනවනේ. ආධාරක පාදයේ වරක් ලම්බ උස වචනෙන් ලියන්න හැම වෙලේම. එහෙනම් භාගයයි ආධාරක පාදය අපිට සෙන්ටිමීටර 12යි. දැන් සෙන්ටිමීටර කියන එක මෙතන දැම්මත් කමක් නැහැ. නැතත් ගැටලුවක් නැහැ. පස්සේ වර්ග සෙන්ටිමීටර කියලා එකකේ දාන්න උත්තරේට.
ලම්බ උස දීලා තියෙනවා 7ක්. එහෙනම් පුතේ අපිට මෙන්න මෙතන සුළු කරගන්න පුළුවන් නේද? මෙයා හරේ මෙයා ලවේනේ තියෙන්නේ. එහෙනම් 2ට 2 ඒවා 1යි 6යි. 6 වරක් 7 අපිට එනවා 42යි වර්ග සෙන්ටිමීටර්. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 42යි කියලා අපිට එනවා. මේ තමයි අපේ දෙවෙනි උදාහරණය. මම මේක පොඩ්ඩක් වෙනස් කරන්නම්. සුජුකෝණී ත්‍රිකෝණයක් අරගෙන මම ඒකේ පොඩි විශේෂ වැඩක් කරනවා. මෙයාගේ මේක 6 සෙන්ටිමීටර් මේක 8 සෙන්ටිමීටර් මේක 10 සෙන්ටිමීටර් ත්‍රිකෝණයේ පාද ටික. මම ඔයාලෙන් අහන්නේ මෙන්න මේ ලම්බක රේඛාවේ උස මේක h. ඔන්න ඔය h ල උස තමයි මම අහන්නේ. දැන් ඔන්න චුට්ටක් කරකලා තෑරියා වගේ ඇති. මොකද්ද මේ කරන්න හදන්නේ? මේකක් දීලා මේ ලම්බ උසක් දීලා මේකේ දිගක් දීලා තවත් ලම්බකයක් ඇඳලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා හදද්දි කිව්වා මේ ත්‍රිකෝණීය ත්‍රිකෝණයකට ලම්බකයක් ඕනේ නැහැ. මොකද තියෙන එකම ගත්ත හැයි කියලා. හැබැයි දැන් මං ආයේ ඒක ඇතුලේ එකක් ඇඳලා තියෙනවා. මං එතනදී කීවනේ පුතේ මේක ආධාරක පාදයේ වුණොත් ලම්බ උස වෙන්නේ මේක. ඒක හරි. හැබැයි මෙයා ආධාරක පාදයේ වුණොත් ලම්බ උස වෙන්නේ මෙන්න මෙයා. එහෙනම් දැන් අපිට මේ ලම්බ උස හොයන්න නම් ඉස්සෙල්ලා අපි ආධාරක පාදයක් සහ ලම්බ උසක් තෝරාගෙන ත්‍රිකෝණයේ වර්ගඵලය හොයලා ඉන්න ඕනේ. එහෙනම් මම ලියනවා මෙන්න මෙහෙම. මම මේකට අකුරු ටිකකුත් දාන්නම්. එතකොට අපිට ලේසි මේ ගාන. ඔයාලත් දාලා ඇඳ ගන්නකො ඉස්සෙල්ලා. මේකත් හදාගෙන අරකට ඇඳ ගන්නකො වීඩියෝ එක නතර කරලා හරි. හරි. ඒ ඇඳලා මේකේ පාට වෙනස් කරලා නිල් පෑනයි රතු පෑනයි අරගෙන මේකේ පාට වෙනස් කරලත් මෙන්න මේව ඇඳගන්න. මේ BC කියන කෙනා ආධාරක පාදයේ වුණොත් එයාගේ ලම්බ උස වෙන්නේ කවුද? මෙන්න මෙයා. BC ගේ ලම්බ උස වෙන්නේ මෙයා. එහෙනම් BC ඝනයිරකින් ඇඳලා ලම්බකයේ කඩයිරකින් ඇඳලා. ඒ වගේම මෙන්න මේ AC කියන කෙනා රතු පාටින් ඇඳගන්න. මේ AC ආධාරක පාදය වුණොත් එයාගේ ලම්බ උස වෙන්නේ මෙන්න මේ H එකනේ මේ H එක. හරි. එහෙනම් ඒක ඇඳගන්න රතු පාටින්. දැන් එහෙනම් ඔයාලට මේකේ කරන්න ඕන වැඩේ දැන් පැහැදිලි ඇති. මොකද මේ නිල් පාට BC ආධාරක පාදය ගත්තාම මෙන්න මෙයා තමයි ලම්බ උස වෙන්නේ. මේ නිල් පාට කඩේර. මේ රතු පාට කෙනා ආධාරක පාදයේ විදිහට ගත්තාම මේ රතු පාට කඩේර තමයි ලම්බ උස වෙන්නේ. හරි. ඇඳ ගන්නකෝ කොයි විදිහට? අපි ලියමු පුතේ එහෙනම් මේක යටින් මෙහෙම. අපි ඉස්සරෝම මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයනවා BC ආධාරකයේ විදිහට අරගෙන. එහෙනම් අපි ඒක ඉස්සලා වචනෙන් ලියලෙමු. ලියන්න යටින් මෙන්න මෙහෙම. BC ආධාරක පාදය හා BC ආධාරක පාදය හා යටින් ලියන්න. BC ආධාරක පාදය හා AB ලම්බ උස ලෙසගත් විට AB ලම්බ උස ලෙසගත් විට හරි. එහෙනම් මේ අපි ඉස්සෙල්ලා BC ආධාරක පාදයේ විදිහටත් AB ලම්බ උස විදිහටත් අරගෙන ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න හදන්නේ. අපි ලියමු එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයක් ආධාරක පාදය වරක් ලම්බ උස. හරි. එහෙනම්
අපිට ආධාරක පාදයේ දිග සෙන්ටිමීටර 6ක් වෙද්දි ලම්බ උස 8යි කියලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් 2ට 2 එකයි මෙතෙන්ට 3යි කියලා කපලා වර්ග සෙන්ටිමීටර 24යි කියලා මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න. හැබැයි පුතේ මේ ගානෙන් අපෙන් අහන්නේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය නෙමෙයි. මොකද මේ ගානෙන් මම ඔයාලෙන් අහන්නේ මෙන්න මේ h කියන උස කීයද කියන එක. එතකොට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන එක අපිට උවමනා වෙනවා. හැබැයි මේක නෙමෙයි අපේ ගානේ උත්තරේ. එහෙනම් අපි මේ h කියන ලම්බ උස හොයාගන්න ඊළඟට අපි ආධාරක පාදයේ විදිහට සලකනවා AC කියන පාදය. හරි. එහෙමනම් මෙන්න මේක ලියාගෙන මේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 24යි කියලා හදලා දැන් අපි මේකට යටින් ලියනවා මෙන්න මෙහෙම. හරි. ලියන්න පුතේ එහෙනම් දැන් මේවා මං හිතනවා ඔයාලා ආය කියන්නේ මම වීඩියෝ එක නතර කරලා ලියාගෙන බලන්න. හරි. එහෙමනම් යටින් ලියන්න මෙන්න මෙහෙම පුතේ. දැන් මේකට යටින් ලියන්න AC ආධාරක පාදයේ ලෙසත් AC ආධාරක පාදයේ ලෙසත් H ලම්බ උසත් ලෙස සලකා H ලම්බ උසත් ලෙස සලකා මට එතන ඉඩමදි හින්දා පුතේ මම මෙතනින් හදනවා. එහෙනම් දැන් අපි දෙවෙනි අවස්ථාවේ හිතුවේ AC ආධාරක පාදය H කියන්නේ ලම්බ උස කියලා අපි හිතුවා. එහෙනම් අපි ආපහු ලියනවා සූත්‍රය. ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයක් ආධාරක පාදය වරක් ලම්බ උස. හරි. ආපහු අපි ලියවා. දැන් පුතේ අපි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය දන්නවා වර්ග සෙන්ටිමීටර 24යි කියලා. එහෙනම් මේ සමීකරණයේ ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනුවට අපි ආදේශ කරනවා 24. භාගයයි ආධාරක පාදයේ දිගත් අපි දන්නවා සෙන්ටිමීටර 10යි කියලා. එහෙනම් ඒකත් ආදේශ කරනවා. හැබැයි ලම්බ උස අපි දන්නේ h කියලා. අන්න දැන් අපිට එහෙනම් මේ සරල සමීකරණය විසඳලා h හොයාගන්න පුළුවන්. පුතේ අපේ ක්‍රියාදාමයේ පැහැදිලිද අපි කරපු දේ? අපි කරේ ඉස්සරෝම මෙයා ආධාරක පාදයයි මෙයා ලම්බ උසයි කියලා හිතලා මෙයාගේ ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වා. එහෙමනම් ඒ වර්ගඵලයෙන් එන්න එපා පුතේ. මෙයා ආධාරක පාදයයි මෙයා ලම්බ උසයි ගත්තාම එහෙනම් අපි ඊළඟට මෙන්න මෙයා ආධාරක පාදයයි මේක ලම්බ උසයි කියලා අරගෙන සූත්‍රයක් ලියවා. එතකොට අපි ත්‍රිකෝණයේ වර්ගඵලය මෙතනින් හොයාගත්තා වර්ග සෙන්ටිමීටර 24යි කියලා. ඒක ආදේශ කරා. එහෙනම් දැන් අපිට පුළුවන් මේක සුළු කරගන්න 24 සමානයි මෙතන එනවා 5යි කියලා. 5යි h. එහෙනම් අපි දෙපැත්තම 5න් බෙදලා මෙන්න මේ h වලට උත්තරයක් ගන්නවා. පුතේ මේක දශම වෙනවා. කමන්න ගැටලුවක් නැහැ. බලන්න අපිට 24 5න් බෙදපුවාම මෙතන 4යි. තව 4ක් ඉතුරු වෙනවා. දශම තියලා බිඳුවක් ගත්තාම 40ට තියෙනවා 8ක්. එහෙනම් h වල උස එනවා අපිට සෙන්ටිමීටර් 4.8ක් කියලා. ඔන්න අපේ ගානේ අපි උත්තරේ හෙව්වා. අපෙන් අහලා තිබ්බේ h වල උස. ලියා ගන්න පුතේ එහෙනම් ඉක්මනට. අපි තව එක ගානක් ත්‍රිකෝණ වලින් හදමු උදාහරණයක්. මොකද අපිට සංයුක්ත තල රූප තියනවා හදන්න. තව පොඩි කොටසකුත් තියනවා මේ පාඩමේ. ගොඩක් පාඩම දික් වුණාමත් ඔයාලා කම්මැලිනේ බලන්න. හරි. එහෙනම් ඔක හදාගන්න මම තුන්වෙනි උදාහරණේ ලියන්නම්. මේක මකලා ඔයාලා මේක හදාගන්න. මේක තමයි පුතේ අපේ තුන්වෙනි උදාහරණය. මම මේකෙදි මහා කෝණික ත්‍රිකෝණයක් ගන්නවා. මේ මහා කෝණික ත්‍රිකෝණය මම අපේ තින් සුපුරුදු අකුරු ටික දාමු. ABC කියලා නම් කරනවා. මෙන්න මෙයාගේ ලම්බ උසත් මම දෙනවා මේ විදිහට. මේ තමයි දික් කළ ආධාරක පාදය. මොකද ආධාරක පාදය දික් කරන්න එපා. මෙතනින් ලම්බ උසක් අඳිනවා නන්නේ. මේකනේ ආධාරක පාදය වෙන්නේ. මේ BC නේ. එතකොට මේක දික් කරන්න වෙනවා. ඔන්න දික් කරපු ආධාරක පාදය හම්බෙලා තියෙනවා. මම මෙතෙන්ට අකුරක් දාන්නම් D වලදී. පුතේ මෙන්න මේ විදිහට තමයි මේ තුන්වෙනි ගානේ මම දත්තයන් දීලා තියෙන්නේ. මේ ABC කියන මහා කෝණී ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි අපි හොයන්න ඕනේ. හැබැයි මම දීලා තියෙනවා මෙතන ලම්බ උස මෙන්න මේ කොටසේ දිග දීලා තියෙනවා. ආයේ මේ සම්පූර්ණ දිග දීලා තියෙනවා. C වල ඉඳලා D දක්වාම දුර දීලා තියෙනවා.
හැබැයි අපිට ඕන B වල ඉඳලා C දක්වා තියෙන දුර තමයි මේකේ ආධාරක පාදයේ විදිහට අපි ගන්න ඕනේ. එහෙමනම් අපිට මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගන්න ලම්බ උස මේක නම් ආධාරක පාදයේ මෙන්න මේ BC කොටස වෙන්න ඕනේ. පුතේ අපිට ලේසියෙන් හොයන්න පුළුවන් නේද? මේ සම්පූර්ණ D වල ඉඳලා C ට තියෙන දුර සෙන්ටිමීටර 12යි නම් ඒ වගේම D වල ඉඳලා B ට තියෙන දුර සෙන්ටිමීටර 3යි නම් අපිට පුළුවන් මෙයාව හොයාගන්න 12න් 3ක් අඩු කරලා. එතකොට අපිට මේ දුර එනවා සෙන්ටිමීටර් 9ක් කියලා. එහෙනම් BC කියන ආධාරක පාදයේ ඔන්න අපි ගත්ත සෙන්ටිමීටර් 9ක් කියලා. මම එහෙමනම් ලියනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් මෙතන මේ ත්‍රිකෝණයක් ඇඳේ ත්‍රිකෝණයේ කියන වචන වෙනුවට වර්ගඵලය සමානයි භාගයක් ආධාරක පාදය වරක් ලම්බ උස. හරි. දැන් එහෙනම් බලමු. මෙයාගේ ආධාරක පාදය වෙන්නේ BC. මතක තියාගන්න ඕන පුතේ ඒක හොඳට. එහෙම නැතුව DC එහෙම නෙමෙයි. DC ගත්තොත් ඔයාලා හොයන්නේ මෙන්න මේ ADC කියන ඍජුකෝණීය ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙම නැතුව ABC ගේ නෙමෙයි. එහෙනම් අපි මේක ආදේශ කරමු මෙන්න මේ සංකේත වලින්. BC තමයි ආධාරක පාදය. ලම්බ උස වෙන්නේ එතකොට AD. හරි. ඒක පෙන්වන්න තමයි මම මෙහෙම අකුරුත් දාගත්තේ. එහෙනම් අපිට එනවා භාගයක් BC කියන්නේ ඔන්න අපි හොයාගත්ත සෙන්ටිමීටර් 9යි AD කියන්නේ සෙන්ටිමීටර් 5යි. දැන් මේකේ මෙහෙම කපන්න කවුරුත් නැහැ. එහෙනම් අපි ගුණ කරනවා. 9 45 බෙදීම 2යි කියලා උත්තරයක් එනවා. මේක දශම කරලා තියන්න ගැටලුවක් නැහැ. 22.5යි වර්ග සෙන්ටිමීටර කියලා අපිට උත්තරයක් එනවා. හරි. ඇඳලා ලියා ගන්න පුතේ ඉක්මනට. ඊළඟ කොටස අපිට තියෙන්නේ ත්‍රිකෝණ තියෙන සංයුක්ත තල රූපවල වර්ගඵලය හොයන්න. හරි. අපි මේක ලියාගමුකෝ ඉක්මනට. ලියාගෙන අනුමාත්‍රකාවක් ලියාගන්න. මේක ලියලා අනුමාත්‍රකාවක් ලියාගන්න. ත්‍රිකෝණ ආශ්‍රිත සංයුක්ත තල රූපවල වර්ගඵලය. ත්‍රිකෝණ ආශ්‍රිත සංයුක්ත තල රූපවල වර්ගඵලය. හරි. එහෙමනම් මම ඒකට හිතලා උදාහරණ දෙයක් විතර දෙන්නම්. අපිට වෙලාව තිබ්බොත් අපි අභ්‍යාසනුත් ගණන් දෙයක් හදමු. මේ බලන්න. මම ගන්නවා පළවෙනි උදාහරණය. මේක පුතේ ආය අමුතු දෙයක් නෙමෙයි. මොකද අපි සංයුක්ත තල රූපවල වර්ගඵලය හොයන්න දැන් දන්නවනේ. මම ඒක මතක් කරලා දුන්නානේ කලින්. එතකොට මෙතනදී විශේෂ දේ තමයි එකම විශේෂය තමයි දැන් කලින් අවස්ථාවේ අපිට සමචතුරාශ්‍රය සුජුකෝණාශ්‍රය විතරයි තිබ්බේ. නේද? සංයුක්ත කරලා තිබ්බේ එකට කරලා තිබ්බේ. හැබැයි මේකෙදි ත්‍රිකෝණක් තියෙනවා. එච්චරයි වෙනස ඈ. එහෙනම් මම මෙන්න මෙහෙම ත්‍රිකෝණාශ්‍රිත සංයුක්ත තල රූපයක් අඳිනවා මෙන්න මේ විදිහට. හරි. මං අඳිනකන් ඉන්න පුතේ මොකද මම දැන් මේ වෙලාවේ මේ හිතලා දෙන්නේ මේ ගාන. ඒතකොට මං ආයේ පොඩ්ඩක් වෙනස් කරන්නත් ඉඩ තියෙනවා ඈ. හරි. කමන්නේ දැන් අඳින්නකෝ. එහෙනම් ඔන්න ඔය විදිහේ රූපයක් තමයි මම දීලා තියෙන්නේ. මං මෙන්න මේකේ මේවා ඍජුකෝණී මෙතන දිග දෙනවා සෙන්ටිමීටර් 6ක්. මෙන්න මේ දිග. ඒ වගේම මේ උස දෙනවා සෙන්ටිමීටර් 10ක්. මේ උස. පුතේ මෙන්න මේ කොටස් දෙක සමානයි කියලා මම දෙනවා. දීලා මේ එක්කෙනෙක් සෙන්ටිමීටර් 1 බැගින් තියනවා කියලා මම දෙනවා. සෙන්ටිමීටර් 1 බැගින් තියනවා. මේකේ තව විශේෂ දත්තයක් තියෙනවා. ඒ විශේෂ දත්තේ තමයි මම කියනවා මේ මුළු රූපයේ උස සෙන්ටිමීටර් 18යි කියලා. ඔන්න ඔහොම තමයි මම දත්ත ටික දෙන්නේ. පැහැදිලිද පුතේ? මේ මුළු රූපයේ උස තමයි මම දීලා තියෙන්නේ. සෙන්ටිමීටර් 18යි කියලා. හරි. අඳ ගන්නකො ඉක්මනට මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණේ මෙන්න මේ කොටස් දෙක සෙන්ටිමීටර් 1 ගානේ තියෙනවා.
මේක ඍජුකෝණාශ්‍රාකාර කොටසක් දිග සෙන්ටිමීටර 10යි පළල 6යි. මේ ත්‍රිකෝණයේ ආධාරක පාදයක් ලම්බ උසක් අපි තීරණය කරගන්න ඕනේ. මොකද ලම්බ උසක් එහෙම දීලා නැහැ. තව විශේෂ දත්තයක් විදිහට දීලා තියෙනවා මේ රූපේ මුළු උස සෙන්ටිමීටර 18යි කියලා දීලා තියෙනවා. හරි. එහෙනම් අඳින්න. දැන් අපිට පුළුවන් මේක මෙන්න මෙතන කඩයිරෙන් පේනවා ඔයාලට ත්‍රිකෝණයක් සහ ඍජුකෝණාශ්‍රයක් එකට වෙලා සංයුක්ත වෙලා තමයි මේ සංයුක්ත තල රූපය හැදිලා තියෙන්නේ. එහෙමනම් අපිට ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයාගන්න යාගේ දිග දැනගන්න ඕනේ, පළල දැනගන්න ඕනේ. ඔව් දිග දන්නවා, පළල දන්නවා. ලේසියෙන්ම හෙව්ව හැකි. ඊළඟට අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න නම් ආධාරක පාදයක් තියෙන්න ඕනේ. ඒ ආධාරක පාදයට ලම්බක වෙච්ච ලම්බ උසක් තියෙන්න ඕනේ. එහෙනම් ත්‍රිකෝණයේ ආධාරක පාදයේ විදිහට අපිට මෙන්න මේ දෙන්න ගන්න බෑ. හේතුව තමයි ඒ දෙන්න ගැන කිසිම හෝඩුවාවක් කිසිම දත්තයක් අපිට මේ ගානේ දීලා නැහැ. හැබැයි අපිට මෙන්න මේක ආධාරක පාදයේ විදිහට ගන්න පුළුවන්. හේතුව තමයි පුතේ මෙතන සෙන්ටිමීටර 1යි මෙතනත් 1යි. මේ මෙතන සෙන්ටිමීටර 6යි නම් මේ කඩිරත් සෙන්ටිමීටර 6යි. එහෙනම් අපිට මේ දිග සම්පූර්ණ ගන්න පුළුවන්. ඒකට දත්ත තියනවා සෑහෙනවා. ඊළඟට ලම්බකයක් ඇඳගෙන අපිට ඒකත් මෙන්න මෙයා ඇසුරෙන් හොයාගන්න පුළුවන්. එහෙනම් අපි පියවරෙන් පියවර ගාන හදාගෙන යමු. එhmenan මම ඉස්සරෝම මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයනවා. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. හරි. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය ගන්න පුතේ අපි දිග ගුණ කිරීම පළල. එහෙනම් අපිට එයාගේ දිග එනවා සෙන්ටිමීටර 10ක්, පළල එනවා 6ක්. අන්න ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 60යි කියලා අපිට ටක් ගාලා උත්තරයක් ගන්න පුළුවන්. දැන් ත්‍රිකෝණයේ ආධාරක පාදයේ දිග හොයාගන්න පුළුවන් නේ. අපි දන්නවා මෙතන 1යි මෙතන 1යි මෙතන 6යි කියන්නේ 6යි 1යි 7යි 1යි 8ක්. එහෙනම් ආධාරක පාදයේ සෙන්ටිමීටර 8යි. කාටවත් ඒකේ ප්‍රශ්නයක් නැහැ නේද? මෙතන 6ක් හින්දා මෙතනත් 6යි. මෙතන 1ක් හින්දා මෙතනත් 1යි. මොකද මේ දෙන්න සමානයිලු. එහෙනම් 1යි 1යි 2යි මේ 6 එකතු වුනහම 8යි. දැන් පුතේ අපිට මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ ලම්බ උස කොහොමද හොයාගන්නේ? දැන් මේක ආධාරක පාදේ නම් මෙතනින් අපිට ලම්බකයක් ඇඳ ගන්න වෙනවා. මෙන්න මේ ලම්බ උස කොහොමද හොයාගන්නේ කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. හැබැයි පුතේ ඒකත් ලොකු ප්‍රශ්නයක් නෙමේ. මේ සම්පූර්ණ උස අපි දන්නවා සෙන්ටිමීටර් 18ක් කියලා. එහෙමනම් මෙන්න මෙයාව හොයාගන්න පුළුවන්. මම ඊතලයක් ගහලා මේ මෙහෙම වෙනම හදන්නම් නැත්තම් මෙතන ඇහිරෙන හින්දා ඔයාලට ඉඩ තියනවා නම් එතනම ලියාගත්තත් කමක් නැහැ. බලන්න එහෙනම් මේ ලම්බ උස එනවා අපිට සෙන්ටිමීටර් 18න් කීයක් අඩු කරන්න ඕනේ? 10ක් අඩු කරපුවාම හරි. මොකද මෙතන ඉඳලා මෙතෙන්ටම 18ක් තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට 10ක් තියෙනවා. එහෙනම් මේ කොටස ගන්න 18න් 10ක් අපි අඩු කරනවා. එතකොට අපිට උත්තරයක් එනවා 6යි සෙන්ටිමීටර් කියලා. කවුද මේ ලම්බ උස? සෝරි 6යි නෙමේ 8යි සෙන්ටිමීටර. 18න් 10ක් නේ අඩු වෙන්නේ. සෝරි ඈ. හරි. එහෙනම් පැහැදිලි නේද මේ සම්පූර්ණ උස 18යි. ඒකෙන් 10ක් අඩු කරපුවාම මෙතන 8යි සෙන්ටිමීටර කියලා අපිට ලම්බ උසත් එනවා. එහෙනම් දැන් අපිට පුළුවන් ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. මේ ත්‍රිකෝණය කියන්නේ මම පොඩි ත්‍රිකෝණයක් අඳිනවා ඈ. භාගයයි ආධාරක පාදය වරක් ලම්බ උස. එහෙනම් ආධාරක පාදය දැන් අපි දන්නවා මෙතන 6යි 7යි 8යි කියලා. සෙන්ටිමීටර් 8යි. ලම්බ උස අපි හොයාගත්තා. ඒකත් සෙන්ටිමීටර් 8යි. එහෙනම් අපිට එනවා මෙන්න මෙතනින් 4 වරක් 8 වර්ග සෙන්ටිමීටර් 32යි කියලා එනවා ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙමනම් දැන් මුළු රූපේ වර්ගඵලය අපිට හොයන්න පුළුවන් මුළු වර්ගඵලය කියලා. ඍජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ග සෙන්ටිමීටර 60යි. ත්‍රිකෝණාකාර කොටස වර්ග සෙන්ටිමීටර් 32යි. එහෙනම් අපිට මුළු වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර් 92යි කියලා. පැහැදිලි නේද පුතේ? හදාගන්න ඉක්මනට. දැන් මේ ගානේ ඇත්තරම ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන එකයි ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන එකයි ඒ දෙන්න එකතු කරන එකයි මහ ලොකු වැඩක් නෙමෙයි. අපිට වැඩේ තියෙන්නේ මේ ත්‍රිකෝණයේ ආධාරක පාදයේ දිග හොයාගන්න එකයි මේ දීලා තියෙන දත්ත වලින් මේ ලම්බ උස හොයාගන්න එකයි තමයි වැඩේ ඇත්තටම නේ. දැන් පුළුවන් ඒකත් කරන්න.
හරි. එහෙනම් මම මේ ඒක කියලා දෙන්න තමයි මේ ගාන ගත්තේ. ඉක්මනට හදාගන්න අපි තව උදාහරණයක් කරමු. මම ඊළඟ උදාහරණ විදිහට ඔයාලගේ අභ්‍යාසෙන් ගානක් හදන්න. මම කියවනේ අභ්‍යාසනුත් අපි ගානක් හදමු කියලා. නේද? අභ්‍යාසයේ 20 අභ්‍යාසයේ දෙවනි ගානේ රෝම ඉලක්කම 4 කියන ගාන මම ඔයාලට හදලා පෙන්නන්නම්. මම මේ හදන්න යන්නේ 22 අභ්‍යාසයේ සේ දෙවනි ගානේ 4 වෙනි රෝම ඉලක්කම. දෙවනි ගානේ 4 වෙනි රෝම ඉලක්කම. මෙන්න මෙහෙම එකක් තමයි රූප සටහන අපිට දීලා තියෙන්නේ. ත්‍රිකෝණාශ්‍රයක් තියෙනවා. ඒ ත්‍රිකෝණාශ්‍රයේ තියෙනවා පොඩි පොඩි කොටස් ටිකක් අඩු කරලා. මාත් එක්ක මඳින්න පුතේ මේක. එතකොට අපිට වැඩේ ඉක්මනට කරන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට දත්ත දීලා තියෙනවා. මෙතන සෙන්ටිමීටර් 6යි කියලා දීලා තියෙනවා. මේ කොටස සෙන්ටිමීටර් 2යි කියලා දීලා තියෙනවා. මෙන්න මේ සම්පූර්ණ උස මේ සම්පූර්ණ මේ ත්‍රිකෝණාශ්‍රයේ පළල 12යි කියලා දීලා තියෙනවා. සම්පූර්ණ දිග සෙන්ටිමීටර් 20යි කියලා දීලා තියෙනවා. මේ ත්‍රිකෝණයේ මෙන්න මේ කොටස සෙන්ටිමීටර් 3යි මේ කොටස සෙන්ටිමීටර් 2යි කියලා දීලා තියෙනවා. හරි. එතකොට මේකේ මෙන්න මේ කොටස අඳුරු කරලා දීලා තියෙනවා. ඔන්න ඔය කොටස අඳුරු කරලා දීලා තියෙනවා. අපිට මේ අඳුරු කළ කොටසේ වර්ගඵලය හොයන්න කියලා තමයි ගානේ කියන්නේ. බලන්නකෝ. පහත දැක්කන එක් රූපේ පාට කර දක්වා ඇති කොටසේ වර්ගඵලය සොයන්න කියලා කියනවා. එහෙමනම් මේක තමයි අපිට දීලා තියෙන රූපය. මේ රූපය බලන්න ත්‍රිකෝණාශ්‍රයක් තියෙන්නේ. මේක සම්පූර්ණ එක ගත්තොත් පැත්තක දිග සෙන්ටිමීටර් 20ක් වෙන පළල සෙන්ටිමීටර් 12ක් වෙන ත්‍රිකෝණාශ්‍රයක් තමයි තියෙන්නේ. මේ ත්‍රිකෝණාශ්‍රයෙන් කුඩා ත්‍රිකෝණාශ්‍රයක් අයින් කරලා එයාගේ දිග 6යි පළල 2යි. තව මෙන්න මෙතන ත්‍රිකෝණී ත්‍රිකෝණයක් අයින් කරලා. එහෙනම් පුතේ අපිට ත්‍රිකෝණාශ්‍රාකාර ලොකු කාඩ්බෝඩ් එකක් දෙනවා. දීලා මේ කොටස කපලා අයින් කරනවා. මේකත් අයින් කරනවා. එහෙනම් ඉතිරි උනේ මේ අඳුරු කරපු කොටස. එහෙනම් කොහොමද පුතේ අපි මේක ගාන හදන්නේ? මුළු ත්‍රිකෝණාශ්‍රය එහෙම නැත්නම් විශාල ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය හොයලා ඒ වර්ගඵලයෙන් මෙන්න මෙයාවයි අඩු කරා නම් හරිනේ. ඔව්. එහෙනම් අපි එහෙම හදාගෙන යමු. මම එහෙනම් හදනවා විශාල ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය. මේ වර්ගඵලය කියන්නේ මම මෙහෙම කෙටි කරා අපිට එනවා දිග ගුණ කිරීම පළල. එහෙනම් මෙයාගේ විශාල කෙනාගේ දිග සෙන්ටිමීටර් 20යි පළල සෙන්ටිමීටර් 12යි. අපිට එනවා උත්තරයක් වර්ග සෙන්ටිමීටර් 240ක්. මේ මුළු ත්‍රිකෝණාශ්‍රයම තිබ්බනම් වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 240ක් වෙනවා. ඒකෙන් ඉවත් කරලා තියෙනවා කුඩා ත්‍රිකෝණාශ්‍රයක්. එහෙනම් මම කුඩා ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය හොයනවා. වර්ගඵලය සමානයි ඒකත් ත්‍රිකෝණාශ්‍රයක් ඉඳලා දිග ගුණ කිරීම පළල. ඔය සමචතුරාශ්‍රයක් වුණත් ඔහොම ලියවට කමක් නැහැ. ඒකේ දිග 6යි පළල 2යි. එහෙනම් වර්ග සෙන්ටිමීටර් 12ක් මෙන්න මේ කුඩා එක්කෙනාගේ තියෙනවා. ඊළඟට අපි හොයාගන්න ඕනේ ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් මම ඒක ලියනවා මෙහෙම. ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයක් ආධාරක පාදය වරක්
ලම්බ උස. එහෙනම් භාගයයි බලන්න පුතේ ආධාරක පාදය. දැන් ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේ 2 සෙන්ටිමීටර කියන කෙනා ආධාරක පාදය වුණොත් ලම්බ උස මෙයා වෙනවා. 3 සෙන්ටිමීටර වෙනවා. 3 සෙන්ටිමීටර කියන කෙනා ආධාරක පාදය වුණොත් 2 සෙන්ටිමීටර කියන එක ලම්බ උස වෙනවා. ඉතින් ගැටලුවක් නැහැ. එහෙනම් අපි ආධාරක පාදය 2යි කියලා හිතුවොත් ලම්බ උස 3යි. මෙයා ආධාරක පාදය නම් මෙන්න ලම්බ උස. එතකොට මේ දෙන්න කැපිලා ගිහිල්ලා අපිට ත්‍රිකෝණයේ වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර 3ක් කියලා. දැන් එහෙනම් අපිට පුළුවන් අඳුරු කොටසේ වර්ගඵලය හොයන්න. එහෙම නැත්නම් පාටකල කොටසේ වර්ගඵලය හොයන්න. ඉතිරි කොටස කිව්වත් ගැටලුවක් නැහැ. ඉතින් හැබැයි ගානේ අහලා තියෙන පාටකල කොටස කියලානේ. එහෙනම් පාටකල කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන් මෙන්න මේ 240න් මේ 12කුයි 3කුයි අඩු කරා නම්. හරි අපි ලියමු. පාටකල කොටසේ වර්ගඵලය සමානයි මුළු වර්ගඵලය 240ක් මුළු වර්ගඵලය 240ක් ඒකෙන් අඩු වෙන්න ඕන 12කුයි තවත් අඩු වෙන්න ඕන 3ක්. මෙන්න මේක ලියපු හැටි හොඳට බලා ගන්න පුතේ. පාටකල කොටසේ වර්ගඵලය කියපුවාම මේ මුළු වර්ගඵලය ආපු 240න් අඩු වෙන්න ඕන මේ 12 අඩු වෙන්නත් ඕන. මේ 12 මේ 3 වර්ග සෙන්ටිමීටර අඩු වෙන්නත් ඕන. එහෙනම් 12කුත් අඩු කරලා 3කුත් අඩු කරනවා. හරි. අපි ඉස්සෙල්ලා 12ක් අඩු කරමු මේ ටික. එතකොට අපිට එනවා 240න් 12ක් අඩු වුනහම 228යි. අන්න 3ක් අඩු වුනහම 225යි වර්ග සෙන්ටිමීටර. ඕක ඕනනම් මෙහෙමත් පුළුවන්. 12යි 3යි 15යි කියලා ඒ 15 එකපාර 240න් අඩු කරන් ලියවත් කමක් නැහැ. ඒත් අපිට එනවා 225යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි. ලියා ගන්න පුතේ ගාන. පුතේ අපි පාඩමේ අන්තිම කොටසට ඇවිල්ලා ඉන්නේ. එතකොට අපිට පොඩි කොටස් දෙකක් තියෙනවා මේ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. එතකොට ඝන වස්තු කියපුවාම දැන් අපි මේ වෙනකන් ඉගෙනගෙන තියෙනවා ඝනකය සහ ඝනකාභය කියලා ඝන වස්තු දෙකක්. පුතේ මොකද්ද මේ ඝනකය සහ ඝනකාභයේ වෙනස? අපි ඝනකය කියලා ගත්තොත් මේ ඝනකයක් හැදිලා තියෙන්නේ සමචතුරස්‍රාකාර මුහුණත් වලින්. සමචතුරස්‍රාකාර මුහුණත් වලින් තමයි ඝනකයක් හැදිලා තියෙන්නේ. එතකොට සමචතුරස්‍රාකාර මුහුණත් කීයක්ද? 6ක්. මෙන්න මේ විදිහට සමචතුරස්‍රාකාර මුහුණත් 6ක් එකතු වෙලා ඝනකයක් හැදෙනවා. මේකට හොඳම උදාහරණය තමයි අපි අර ක්‍රීඩා වලට පාවිච්චි කරන ධාතු කැටය. ධාතු කැටයේ පැති 6ම සමානයි. නැත්තම් මේක සාධාරණ වෙන්නේ නැහැ නේද? එතකොට ධාතු කියන ක්‍රීඩාවේදී අපි යොදා ගන්න අර ධාතු කැටය ඝනක හැඩති එකක් තමයි මේ ධාතු කැටය කියලා කියන්නේ. දැන් මේක පුතේ මම අඳිද්දි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා මේක හරියටම ඇඳගන්න. දැන් ඔයාලගේ පොතේ කොටු තියෙනවා. කොටු වලට අරගෙන අඳින්න පුළුවන්. දැන් මම අඳින්න එපා. මම අඳින්න ඕන වෙලාව කියන්නම්. ඊළඟට අපි ඝනකාභය කියලා කියනවා ඍජුකෝණාශ්‍රාකාර මුහුණත් වලින් සෑදුණු මුහුණත් 6ක් තියෙන ඝන වස්තුවට අපි කියනවා ඝනකාභය කියලා. එතකොට ඝනකාභයක් මෙන්න මේ විදිහට මට ඔයාලට පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න පුළුවන්. හරි. පැහැදිලිද? එතකොට ඝනකය සහ ඝනකාභයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න අපිට තියෙනවා. මට මේ වෙලාවේ මේ ඝනකයක් නම් හොයාගන්න බැරි වුණා. හැබැයි ඝනකාභයක් හොයාගන්න පුළුවන් වුණා. මේ ඔයාලට පේනවා මං අතේ තියෙනවා ඝනකාභ හැඩති බල්බ් පෙට්ටියක්. එතකොට මේකේ බලන්න මෙන්න මේ විදිහේ ඍජුකෝණාශ්‍රාකාර මුහුණත් 4ක් තියෙනවා. මේ පැත්ත මේකේ හැඩයට නම් සමචතුරස්‍රාකාරයි. හැබැයි මේ පැත්තත් ඍජුකෝණාශ්‍රාකාර හැඩති වෙන ඒවා තියෙනවා. මේ වගේ බලන්න දැන් මේ ඝනකාභයේ මං ගාව අතේ තියෙන මේ ඍජුෆෝම් වලින් තියෙන ඝනකාභයේ මේ පැත්තත් ඍජුකෝණාශ්‍රාකාරයි. ඒකේ විරුද්ධ පැත්තත් ඒ සමානම එකක්. ඊළඟට මේ පැත්ත ගත්තත් ඍජුකෝණාශ්‍රාකාරයි. ඒකේ විරුද්ධ පැත්තත් ඒ හා සමානම එකක්. ඊළඟට මේ පැත්ත ගත්තත් ඍජුකෝණාශ්‍රාකාරයි. ඒකේ විරුද්ධ පැත්තත් ඒ හා සමානම ඍජුකෝණාශ්‍රයක් තමයි තියෙන්නේ.
එතකොට පුතේ ඝනකය කියන එක ගත්තොත් ඝනකයේ පැති 6ම සමානයි. ඒක හරි සරලයිනේ. එතකොට පැති 6ම සමානයි. අපිට මෙන්න මේ ඝනකය සහ ඝනකාභය කියන ඝන වස්තුන් දෙකෙත් වර්ගඵලය හොයන්න තියෙනවා 8 වසරේදී. එහෙනම් පුතේ අපි අනුමාත්‍රකාවක් ලියාගමු. අනුමාත්‍රකාවක් ලියාගන්න. ඝනකයක හා ඝනකාභයක පෘෂ්ඨ වර්ගඵලය. ඝනකයක හා ඝනකාභයක පෘෂ්ඨ වර්ගඵලය. ඝනකයක හා ඝනකාභයක පෘෂ්ඨ වර්ගඵලය. හරි. අපි ඉස්සරෝම අනුමාත්‍රකාවක් තව එකක් ලියාගමු. එහෙම නැත්නම් රෝමි ලක්ෂණ එක දාලා හරි ලියාගන්න. ඝනකයක වර්ගඵලය. ඝනකයක පෘෂ්ඨ වර්ගඵලය. රෝමි ලක්ෂණ එක දාලා ලියන්න. ඝනකයක පෘෂ්ඨ වර්ගඵලය. අපි යටින් ලියමු මෙහෙම. යටින් ලියන්න පුතේ. සමාන සමචතුරස්‍රාකාර මුහුණත් 6කින් ඝනකය සෑදී ඇත. හරි. අඳින්න පුතේ මේක. දැන් ඔයාලා අඳිද්දි කොටු ටික ගණන් කරලා හරියටම සමචතුරස්‍රාකාර හැඩවෙන්න අඳින්න. දැන් ඒක අඳින හැටි දන්නේ නැත්නම් මම ආයෙ ඇඳලා පෙන්නන්නම්. මෙහෙමයි අපි අඳින්නේ. ඉස්සරෝම ඔයාලා පොතේ කැමති තැනකින් සමචතුරස්‍රයක් ඇඳ ගන්න මේ විදිහට. මේ සමචතුරස්‍රය මම හිතනවා ඔයාලා මේ පැත්තට කොටු 6ක් මේ පැත්තට කොටු 6ක් වගේ ගත්තා නම් ලස්සනට අඳින්න පුළුවන්. ඊළඟට මේක මැද්දෙන් ආපහු මේ විදිහට කොටු 6ක සමචතුරස්‍රයක් පැත්තක දිග 6ක් වෙන සමචතුරස්‍රයක් ආපහු ඇඳ ගන්න. හරි. පැහැදිලිද? එතකොට සමචතුරස්‍ර දෙකක් අඳිනවා එක හා සමාන. ඊළඟට මෙන්න මේ ශීර්ෂයන් ආකර ගන්න. එතකොට අපිට මේක අර ත්‍රිමාන හැඩයක් ඇහැට පේනවා. දැන් ඝනකය කියන කෙනා අතට ගන්න පුළුවන්නේ. හැබැයි ඝනකය අතට ගන්න පුළුවන් වුණාට ඝනකයේ පෘෂ්ඨ වර්ගඵලය අතට ගන්න බෑ. ඒක තේරුම් ගන්න. මොකද ඝනකයේ වටේටම තියෙන වර්ගඵලය තමයි අපි මේ හොයන්නේ. එතකොට පුතේ ඝනකයක් හදද්දී මේ ඝනකයේ අපි කීවා සමචතුරස්‍රාකාර සමාන මුහුණත් 6ක් තියෙන්නේ කියලා. එහෙමනම් අපි මේක ගානක් විදිහටම හදමු. එතකොට අපිට මේක ලේසියිනේ. අපි එහෙනම් දෙමු මෙන්න මේකේ පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් කියලා. මෙයාගේ පැත්තක දිග සෙන්ටිමීටර් 5යි. හරි. ඒ වගේම මේක ඝනකයක් හින්දා මේක සමචතුරස්‍රාකාරයි. මේවා සමානයි. ඔන්න මම ඒවත් ලකුණු කරා. යටින් ලියන්න එහෙනම් මේක ඇඳලා දැන් අපිට පුළුවන් පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් වෙච්ච සමචතුරස්‍රාකාර එක මුහුණතක වර්ගඵලය හොයාගන්න. මේක හරි ලේසි. ඝනකයක වර්ගඵලය හොයන එක ලේසි. එහෙනම් අපිට ලියන්න පුළුවන් එක් මුහුණතක වර්ගඵලය. එක් මුහුණතක වර්ගඵලය සමානයි. බලන්න මෙයාගේ පැත්තක දිග සෙන්ටිමීටර් 5යි පැත්තක දිග සෙන්ටිමීටර් 5යි. එහෙනම් අපිට එනවා එක මුහුණතක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 25ක් කියලා. පැහැදිලිද? මේ ඝනකයේ එක පැත්තක වර්ගඵලය. එහෙනම් දැන් අපිට හොයන්න පුළුවන් ඝනකයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. හරි. ඝනකයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය අපිට එනවා. අපි දන්නවා මෙන්න මේ වර්ග සෙන්ටිමීටර් 25 බැගින් තියෙන මුහුණත් 6කින් තමයි ඝනකය හැදිලා තියෙන්නේ. එහෙනම් අපි මේක 6න් ගුණ කරනවා. එතකොට අපිට එනවා වර්ග සෙන්ටිමීටර් 150ක් කියලා. පැහැදිලි නේද? එක මුහුණතක හොයාගත්තා. ඒ වගේ මුහුණත් 6ක් තියෙන හින්දා 6න් ගුණ කරා. ඔන්න අපිට ඝනකයක මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න පුළුවන්. හරි සරලයි. එක මුහුණතක හෙව්වා 6න් ගුණ කරලා මුළු එක හෙව්වා. හරි. ඒක ලියා ගන්නකො. ඊළඟට රෝමි ඉලක්කම 2
ඝන කාබයක පෘෂ්ඨ වර්ගඵලය. ඝන කාබයක පෘෂ්ඨ වර්ගඵලය. හරි. මේකෙදී අපි ඝන කාබයක් ඇඳ ගන්න ඕනේ. දැන් අපි දන්නවා ඝන කාබයක් කියලා කියන්නේ එහෙනම් ඍජුකෝණාශ්‍රාකාර මුහුණක් තියෙන එකක්. එතකොට මේකේ තව දෙයක් අපි දැනගන්න ඕනේ. ඒ තමයි ඝන කාබයක ඍජුකෝණාශ්‍රාකාර මුහුණත් 6ක් තියෙනවා. ඒ වගේම මේ මුහුණත් දෙක සමානයි. බලන්න මේ මුහුණට සමානයි. එහෙනම් මේ දෙන්න සමානයි. මෙයයි සමානයි. ඒ වගේම මෙන්න මේ මුහුණට සමානයි. එහෙනම් මේ දෙන්න සමානයි. ඒ වගේම මෙන්න මේ දෙන්නත් මෙන්න මේ මුහුණතයි සමානයි. එහෙනම් ඝනකයක වර්ගඵලය හොයද්දී අපිට මුහුණත් 3ක වර්ගඵලය හොයන්න වෙනවා. හරි. අපි අඳමුකෝ ඉස්සෙල්ලා. අඳින්න එහෙනම් පොතේ ඔයාලා කැමති ගානක් දිග අරගෙන ඍජුකෝණාශ්‍රයක් අඳින්න. මේ පැත්තට කොටු 8ක් විතර අරගෙන මේ පැත්තට 6ක් විතර අරගෙන අඳින්නකෝ. ඊළඟට ඒ හා සමානම ඍජුකෝණාශ්‍රයක් ආපහු මෙහෙම අඳින්න. දැන් අපිට පුළුවන් මේකේ ශීර්ෂයන් යා කරලා ඝන කාබයක් හදාගන්න. ඔන්න ඝන කාබයක් හදලා තියෙනවා. මේ ඝන කාබයේ මම මෙන්න මේ පැත්තේ දිග සෙන්ටිමීටර් 10ක් දෙන්නම්, මේ පැත්ත සෙන්ටිමීටර් 6ක් කියලා දෙන්නම්, මෙයාගේ උස සෙන්ටිමීටර් 5ක් කියලා දීලා තියෙනවා. හරි. ඒ මිනුම් ටිකක් දාගන්නකො. දිග සෙන්ටිමීටර් 10යි, පළල 6යි, උස 5යි. හරි. ඔය ඝන කාබය මෙන්න මේක කියලාත් අපි හිතමු. බලන්න පුතේ. එහෙනම් මෙන්න මෙහෙම තියෙන්නේ නේ. දැන් මේක මට පෙන්වන්න බෑ ඇත්තටම හරියටම. අපි මෙහෙම හිතමු. මෙයා 10යි, මෙයා 5යි, මෙයා 6යි කියලා අපි හිතමු. හරිනේ? එහෙනම් දැන් ඝන කාබයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න නම් අපිට ඍජුකෝණාශ්‍ර කීයක වර්ගඵලය හොයන්න ඕනද? අපි මේකේ පතරම ඇඳලා බලමු. එතකොට අපිට මේක තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා පුතේ ඝන කාබයක් හදද්දී මෙන්න මෙහෙම පතරමක් තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් මේ ඝන කාබයට අදාළ පතරම තමයි මම මේ අඳින්නේ. මේකේ අර අලවන කොටස් මම අඳින්නේ නැහැ. ඉව ගන්නෙ නැහැ. මේක සෙන්ටිමීටර් 10යි. මේක සෙන්ටිමීටර් 6යි. මෙතන සෙන්ටිමීටර් 5යි. එතකොට මම මෙහෙම දෙන්නම් මේකයි මේකයි. මේ පහේ ඒවා ආපහු වෙනම සමානයි. එතකොට ආයෙ මට හැමතැනම ලියන්න ඕනේ නෑනේ. ඔන්න ඔහම දීලා තියෙනවා. දැන් මේකේ තව මෙන්න මේ පැත්ත දෙන්න එපා. එහෙනම් 10යි 6යි එකට අපි සම්බන්ධ කරගමු. නෑ මට මෙතන පොඩ්ඩක් වැරදුනා පුතේ. නෑ හරි. ඔන්න ඔහම කොටසක් එන්න ඕන. මේක එතකොට මේවත් 5යි. මේක 6 එකක්ම එන්න ඕන. හරිනේ. බලන්නකො මේක යටපැත්තේ තියෙන මුහුණත 10යි 6යි. මෙන්න මේක තමයි එහෙනම් යටයි උඩයි මුහුණත් දෙක. මේ පැත්තේ මුහුණත් දෙක 10යි 5යි. මෙන්න මේ දෙන්න. මේ පැත්තට තියෙන මෙන්න මේ සයිඩ් එකට තියෙන මුහුණත් දෙක 6යි 5යි. එහෙනම් ඒ 6යි 5යි එක අපිට මෙන්න මෙතන 6කුයි මෙතන 5කුයි පේනවා. හරි. අඳින්නකො පුතේ මේ පතරම. මිනුම් හරියට දාගන්න මේවට ඉරි කෑලි එක එක තියෙනවා සෙන්ටිමීටර 6ක් තියෙන ඒවට ඉරි කෑලි දෙක තියෙනවා සෙන්ටිමීටර් 5ක් දිගේ වට. දැන් මේ පතරමක් මම ඇන්දේ මේක ඔයාලට පොඩ්ඩක් හිතන්න පහසු වෙන්න. හැබැයි සමහර කෙනෙකුට මේක හිතද්දි පොඩ්ඩක් අවුල් වෙන්නත් පුළුවන්. එහෙම අවුල් කරගන්න එපා.
එහෙමනම් මේකේ ත්‍රිමාණ හැඩය හැම වෙලේම හිතන්න. ත්‍රිමාණ හැඩයේදී අපි ගද්දී මේ බලන්නකො. මං මෙහෙම දාලා පෙන්නන්නම්. මේ ඝනකාභයේ මේ පැත්තට මම සිම්පල් A අකුර දැම්මොත් මේ පැත්තට සිම්පල් A අකුර දැම්මොත් මේ පැත්තේ මුහුණතරත් මට සිම්පල් A අකුර දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මුහුණත් දෙක වර්ගඵලයෙන් සමානයි. මම මේ පැත්තේ මුහුණතර සිම්පල් B කියන එක දැම්මොත් මට මේ පැත්තේ මුහුණතරත් දාන්න පුළුවන් සිම්පල් B කියන එක. හේතුව මේ වර්ගඵලයම මේ පැත්තේ තියෙන හින්දා. ඊළඟට මම මෙයාට සිම්පල් C කියලා දැම්මොත් මට මේ පැත්තට දාන්න පුළුවන් සිම්පල් C කියන අකුරම. හේතුව මේ මුහුණතයි මේ මුහුණතේත් වර්ගඵලය සමාන හින්දා. එහෙනම් අපි හොයාගන්න ඕන මෙන්න මේ ඍජුකෝණාශ්‍රාකාර A ඊළඟට B සහ C කියන මුහුණත් තුනේ වර්ගඵලයන්. හෙව්වනම් ඒක දෙකෙන් ගුණ කරපුවාම අනිත් ටිකෙත් එනවා. හරි. එතකොට මම මේ ඇඳලා තියෙන එකේ මෙහෙම හිතන්න. මෙයා A නම් මෙයත් A. ඊළඟට මෙන්න මේක B නම් මෙයත් B. මේක C නම් මෙන්න මේ දෙන්න C. දැන් පැහැදිලිද පුතේ මේ පතරමයි මගේ අතේ තියෙන ඝනකයයි මේ බෝඩ් එකේ ඇඳලා තියෙන ඝනකාභයයි. මේක ඝනකාභයක් ඝනකයක් නෙමෙයි. එහෙනම් පතරමේ තියෙන ඝනකාභයයි බෝඩ් එකේ තියෙන ඝනකාභයයි මගේ අතේ ඇත්තටම තියෙන ත්‍රිමාණ ඝනකාභයේ මුහුණත් ටික දැන් ඔයාලට පැහැදිලි ඇති. හරි. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේ අපිට පේන්න තියෙන මේ ඉස්සරහා මුහුණත බලන්න. මේ ඉස්සරහා මුහුණත තමයි දිග 10යි පළල 5යි. ඒ කියන්නේ මෙන්න මේ B කියන කෙනා. ඊළඟට මේ යට පැත්තෙනුයි උඩ පැත්තෙනුයි තියෙන මුහුණත්. මෙයාගේ උඩයි යටයි. දිග 10යි පළල 6යි. ඒ කියන්නේ මෙන්න මේ A කියන මුහුණත් දෙක. ඊළඟට මෙන්න මේ පැති දෙකෙන් තියෙනවා දිග 6යි පළල 5ක් වෙච්ච මෙන්න මේ C කියන මුහුණත් දෙක. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි දැන් මේ ඝනකාභයේ වර්ගඵලය හොයමු. දැන් මම මේකට ඍජුකෝණාශ්‍රවල වර්ගඵලය කියලාම ලියාගෙන ගාන හදන්න. ABC මම ආයේ පාවිච්චි කරන්නේ නැහැ මේකට. මොකද මේ රූපය ඇතුලේ ABC දාලා නැහැනේ. මේකේ දාගත්තර කමක් නැහැ. මම අර පෙන්නපු ඝනකාභයේ ABC දාපු හින්දා. එහෙනම් මම මෙන්න මේ පතුලේ තියෙන ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයනවා. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. ඕනනම් මම මෙතන ඍජුකෝණාශ්‍රය දැන් මේ පතුලේ තියෙන එක බලන්න පළල 6යි දිග 10යි. පැහැදිලිද ඒක? මේ පතුලේ තියෙන ඍජුකෝණාශ්‍රයේ දිග 10යි පළල 6යි. එහෙනම් දිග 10යි පළල 6යි කියන්නේ මෙන්න මේ සිම්පල් A නේ. මම ඔන්න වරහන් ඇතුලේ දැම්මා ඒක සිම්පල් A කියලා. වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. එතකොට පුතේ දිග 10යි පළල 6යි. අපිට එනවා 60ක් වර්ග සෙන්ටිමීටර කියලා. A කියන මුහුණතේ. ඊළඟට මම මෙන්න මේ අතට තියෙන මෙන්න මේ දිග 10යි පළල 5ක් වෙච්ච ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයනවා. එහෙනම් මම ඒකටත් ලියනවා ඍජුකෝණාශ්‍රය කියලා. ඍජුකෝණාශ්‍රයේ කොයි ඍජුකෝණාශ්‍රයද බලන්න දිග 10යි පළල 5යි. දිග 10කුයි පළල 5කුයි තියෙන මෙන්න මේ B ගේ B ගේ වර්ගඵලය සමානයි ඒත් දිග ගුණ කිරීම පළල. අපිට එනවා දිග 10ක් පළල 5ක්. එහෙනම් එයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 50යි. පැහැදිලිනේ? ඊළඟට මෙන්න මේ C කියන ඍජුකෝණාශ්‍රය මේ රූපේ හැටියට නම් මෙන්න මේ පැත්තේ තියෙන කෙනා. එහෙනම් ඍජුකෝණාශ්‍රයේ කොයි ඍජුකෝණාශ්‍රයද? C ගේ වර්ගඵලය. බලන්න එහෙනම් C කියන කෙනාගේ මෙහෙම පැත්තට තියෙන දෙන්න. දිග 6යි මෙන්න මේ පළල කියන කෙනා 5ක් එනවා. මෙතනත් ඒක තියෙනවා දිග 6යි පළල 5. එහෙනම් එයාගේ එනවා දිග ගුණ කිරීම පළල අපිට 6 වරක් 5. උත්තරේ වර්ග සෙන්ටිමීටර් 30යි. පැහැදිලිද? දැන් අපි හොයාගත්තේ මෙන්න මේ එක A එකකයි එක B එකකයි එක C එකකයි 60යි 50යි 30යි කියලා. හැබැයි A එක වගේ තව මුහුණතක් තියෙනවා. B එක වගේ තව එකක් තියෙනවා. C එක වගේ තව එකක් තියෙනවා. එහෙමනම් අපිට මුළු පෘෂ්ඨ වර්ගඵලය ලියන්න පුළුවන්. මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි
A එක වගේ දෙකක් තියෙනවා. එහෙනම් 60 ඒවා දෙකක්. B එක වගේ දෙකක් තියෙනවා. එහෙනම් 50 ඒවා දෙකක්. C එක වගේ දෙකක් තියෙනවා. එහෙනම් 30 ඒවා දෙකක්. එතකොට අපිට එනවා 60 60 120යි 100යි 220යි 220යි 60යි 280යි කියලා එනවා. එහෙනම් අපිට මෙන්න මේ ඝනකාභයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය එනවා 60 මුහුණක් දෙකකුයි 50 මුහුණක් දෙකකුයි 30 මුහුණක් දෙකකුයි 120යි 220යි 280යි කියලා අපිට මුළු පෘෂ්ඨ වර්ගඵලය හම්බෙලා තියෙනවා. හරි. ලියාගමු පුතේ අපි මේක. ඔන්න ඔය කොටසින් අපිට මේ 8 වසරේ වර්ගඵලය කියන පාඩම ඉවර කරන්න පුළුවන්. එහෙනම් පුතේ මේ ඝන වස්තුවක වර්ගඵලය හොයන එක ගැන මේක ගැන ලොකුවට හිතන්න එපා. හැබැයි අඩුම තරමේ ඝනකයක නම් වරද්ද ගන්න නැතුව හදන්න පුළුවන් වෙන්නම ඕනේ. මොකද ඝනකයක් කියපුවාම සමචතුරස්‍රාකාර මුහුණත් 6ක්මනේ තියෙන්නේ. එකක හෙව්ව 6න් ගුණ කරා. ඝනකාභයත් හදන්න පුළුවන් වෙනවා නම් වඩා හොඳයි. හැබැයි අපිට 9 දිහෙම ආපහු මේවා සවිස්තරාත්මකව තියෙනවා. ඒ හින්දා ලොකු අවුලක් නැහැ. ඒ වුණාට අඩුම තරමේ ඝනකයක නම් වරදින්න නැතුව හදා ගන්න පුළුවන් වෙන්නම ඕනේ. මොකද ඒක හරි සරලයි. එක මුහුණතක හෙව්ව 6න් ගුණ කරා. මේකත් හිතලා බැලුවොත් සරලයි. එහෙනම් පුතේ අපිට දැන් කරන්න පුළුවන් 20 පාඩමේ අභ්‍යාස ටික ඒ වගේම නිබන්ධනයටත් මම ගණන් ටිකක් දාන්නම්. ඔයාලා මේ වීඩියෝ එක බලලා 20 පාඩමේ අභ්‍යාස ටික කරන්න. ඔන්ලයින් පන්තියට Zoom වලින් කරන ඔන්ලයින් පන්තියට සහභාගී වෙන්න කැමති අය මට 9යි පාසලයි ශ්‍රේණියයි WhatsApp වලින් මැසේජ් එකක් දාන්න. එහෙමනම් පුතේ අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අභ්‍යාස ටික කරන්න. හැමෝටම තෙරුවන් සරණයි.